නිවන් මඟ විවර කෙරෙන මෙම සත්‍යර්ම දේශනා සිදු කරනු ලබන්නේ ගණේ මුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති පූජ්‍ය පාතේගම සුමන රත්න ස්වාමීන් වහන්සේ විසිනි. මෙම ධර්ම දේශනා මුදලක විකිණීමට හෝ ලාභ ලැබීම පිණිස සඳහා වන සියලු ආකාරයේ උපුටා ගැනීම නැවත පළ කිරීම සඳහා වූ ධර්ම දානය පිණිසයි. පින්වත්නි, සූත්‍රවල තියෙන අපිට මෙනෙහි කළ යුතු කරුණු 4ක් ගැන එකක් තමයි මේ බුද්ධානුස්සතිය. බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති ඉතිමා චතුරාර්යක්ඛා කියලා තියෙනවා. චතුරාර්යක්ඛා කියලා කියන්නේ අපේ ජීවිතය ආරක්ෂා කිරීම. එතන ආරක්ෂා කරනවා කියලා කියන්නේ ආකාර දෙකකට. එකක් මේ බුද්ධානුස්සතිය, මෛත්‍රී භාවනාව, අසුභය, මරණ සතිය කියන මේ මෙනෙහි කිරීම 4 යම් කිසි කෙනෙක් නිරන්තරව මෙනෙහි කරනවා නම් ඒ අය අපායට වැටෙන්න තියෙන ගතිය අඩු කරන්නට හේතු වෙනවා. ඒ වගේම ඒ අපායට වැටෙන්න තියෙන ගතිය පමණක් නෙවෙයි, අපේ මනුෂ්‍ය ජීවිතය ආරක්ෂා කරලා නිවන් අවබෝධය දක්වාම මේ ඥාන මාර්ගයේ දියුණු කරගන්නට උපකාර වෙන මෙනෙහි කිරීම 4ක් හැටියට තමයි සූත්‍රවල සඳහන් වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා උගත් නූගත් ලොකු කුඩා ගිහි පැවිදි හැම කෙනෙක්ම බුද්ධානුස්සතිය මූලික වශයෙන් දියුණු කිරීම හොඳයි. මට ජීවිතේ ඒ පිළිබඳ හුඟක් අත්දැකීම් තියෙනවා. කුඩා අවස්ථාවේ ඉඳලා ඒ බුද්ධානුස්සතිය, බුත්සරණ, අමාවතුර ඇසුරෙන් තමයි මේ බුදු ගුණ මගේ හිතට නැගුණේ. ඒ බුදු ගුණ බුද්ධානුස්සතිය වැඩෙන්න බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාව දියුණු වුණා එක පැත්තක. ඒ වගේම ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව දියුණු වුණා. සාරිපුත්තාදී උත්තම ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව දියුණු වුණා. ඒ ශ්‍රද්ධාව දියුණු වීමෙන් පින්වත්නි අපි මේ ධර්මය සොයන්න ඕන. ඒ ධර්මය සොයන්න ඕන, මේ ජීවිතයේ ඇසුරෙන්ම මේ ධර්මය සොයන්න ඕන කියන හැඟීම. ඒ හැඟීම තමයි ටිකින් ටික වර්ධනය වෙන වීරියක් බවට පත් වෙන්නේ. ඒ වීරිය කියන තැනට අපේ ජීවිතේ පැමුණෙන්නේ නැති වුණොත් පින්වත්නි අපිට මේ ධර්මය හොයන්න හෝ අවබෝධ කරගන්න හෝ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ මොකද මේ බාහිර ලෝකය එන්නම අපි මේ දේවල් වලට බැඳලා තියන්නට උවමනා කරන වටපිටාව ගොඩ නැගෙන නිසා ලොකු කුඩා ගිහි පැවිදි හැම කෙනෙකුගේම මනස නිතරම කඩාගෙන වැටෙනවා. ඒව කෙරෙහි තදින් ඇලෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපේ ජීවිතේ පාලනය කරගන්න බැරුව අපි මේවයි පුළුවන් තරම් මුළු ජීවිත කාලයේම පටලැවිලා අවසානයේ අපේ ජීවිතේ මේ වටිනා මනුස්ස ජීවිතේ අපි හිස් කරගෙන මේක මෙතනින් නැති කරගන්නවා. ඒ නැති කර ගැනීම ඒක අපිට කියන්න බැරි තරම් පාඩුවක්. ඒ නිසා තමයි හැම කෙනෙක්ම බුද්ධානුස්සතිය දියුණු කරන්න ඕන. ශ්‍රද්ධාව දියුණු කරන්නට අපේ ජීවිතේ අපායට වැටෙන්න ඉඩ නොදී ආරක්ෂා කරගන්නට බුද්ධානුස්සතිය
නිතරම සිතේ පවතින්න ඕන. පුරාණ කාලේ මට මතකයි මගේ මතකේ තියෙන කාලෙත් ඒ වගේම අපේ ගුරුවරයන් වහන්සේලාගේ කරුණු අනුව මම තේරුම් ගත්තා ඒ ඉස්සර පුරාණ බෞද්ධ ගෙවල් වල නමෝ බුද්ධාය කියලා ලියලා තියෙනවා. ඒ හැමතිස්සෙම බුදුහාමුදුරුවන්ට নমස්කාර කරගෙන තමයි ඒ අය ගෙදරින් පිට වෙන්නේ, ගෙදරට පැමිණෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම මනස තුල අපේ සිංහල බෞද්ධයාගේ ජීවිතය තුල බුදුහාමුදුරුවෝ හිටියා. ඒ නිසා අදත් අපේ මනස සංසුන් කරගන්නට තියෙන හොඳම මාර්ගය, පහසු මාර්ගය හැම කෙනෙක්ම බුදුහාමුදුරුවන්ට වැඩිපුර සමීප වෙන්න ඕන. සමාජයේ දකින ලොකුම දුර්වලකම තමයි ගිහි පැවිදි දෙපිරිස ළඟම අර තම ශාස්ත්‍රවරයන් වහන්සේට තියෙන ගෞරවය අඩු වෙලා තියෙනවා. ඒ තම ශාස්ත්‍රවරයන් වහන්සේට තියෙන ගෞරවය අඩු වුණොත් පින්වත්නි එතන ඉඳලම අපේ ආධ්‍යාත්මික ජීවිතේ පිරිහෙන්න පටන් ගන්නවා. ඒ නිසා බුද්ධානුස්සතිය කියවන විට ඒක මන්ත්‍රයක් වගේ කියවන්න එපා. ඕකෙත් යම්කිසි ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර තමයි මේ ඉන්ද්‍රිය පහට සම්බන්ධ කරලා තමයි බුදු ගුණ වඩන්නේ. අපේ බුදුරජාණන් වහන්සේත් මේ රූප ශබ්ද ආදී අරමුණු තියෙන මේ ලෝකේම තමයි අවුරුදු 45ක් ජීවිතය ගත කළේ. උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා වැඩ වාසය කළේ මේ ලෝකෙමයි. එතකොට ඒ ඇත්තන්ට පුළුවන්කම ලැබුණා මේ රූපාදී අරමුණු විශේෂෙහි උපේක්ෂා ගතියක් ඇතුව ජීවිතේ ගෙවන්නට. අන්නේ උපේක්ෂා සාගතව මේ ජීවිතේ ගෙවන්නට හැකියාව ලැබුණු එක ගැන තමයි අපිත් මෙනෙහි කරන්නේ. අපේ බුදුහාමුදුරුවෝ වගේ අපිත් මේ ඉන්ද්‍රිය කොහොමද පාලනය කරන්නේ කියන එක. ඒ නිසා ඒක ගැඹුරු පැත්තට ඥානය අනුව අපිට එහාට ගමන් කරන්න පුළුවන්. ඒ නිසා නිකන් ඒක බෝධි පූජාවක් වගේ එකක් නෙවෙයි. මන්ත්‍රයක් වගේ එකක් නෙවෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න බුදු ගුණ බුද්ධානුස්සතිය කරවන වෙලාවෙ කියවන්න එපා. ඒක ඒ තරම් හොඳ එකක් නෙවෙයි. ළඟ ඉන්න එක්කෙනාටත් හිත සංසුන් කරගන්න බැරි වෙනවා. ඉතින් අපේ උපාසකම්මන පුරුදු වෙලා තියෙන බෝධිය ළඟ පුළුවන් තරම් කවි කී කියනනේ. ඒ විදිහට මේකත් කරන්න හදනවා. මේක මේ කියවන්න හදනවා. එහෙම කියවන්න එපා. ඒ වචන කෙරෙහි හිත පිහිටවාගෙන තමන් ඉන්න තත්ත්වය එහාට හසුරවලා තමන්ගේ හිත පුළුවන් තරම් සංසුන් කර ගැනීම තමයි මේ බුද්ධානුස්සති භාවනාවෙන් කෙරෙන්න ඕන. එතකොට අපි මේ සියලුම දේශනා යොමු වෙන්නේ පින්වත්නි ආධ්‍යාත්මික ලෝකය පිළිබඳ තේරුම් ගැනීමට. ඒක තේරුම් නොගත්න තරමට අපිට දුක වැඩි, සසර දිගයි, ගැටලු වැඩි. සසර කෙටි කරගන්නට, දුක නැති කරගන්නට, ගැටලු සම්පූර්ණයෙන්ම අයින් කරගන්නට තියෙන හොඳ එකම එක මාර්ගය අපේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය තමන්ගේ ජීවිතයේ ඇසුරෙන් පුළුවන් තරම් විග්‍රහ කර ගැනීම. එතකොට අපි ලෝකයේ කියලා කියන්නේ පින්වත්නි
යම් කිසි පැනවීම් රාශියක් වගේම පනවගත්ත දෙයකට තමයි බුදුහාමුදුරුවෝ ලෝකය කියලා කියන්නේ. පනවගත්ත යම් කිසි පැනවීම් රාශියකට පැනවීම් රාශියකට සහ පනව ගන්න එහෙකට තමයි මේ ලෝකය කියලා බුදුහාමුදුරුවෝ උගන්වන්නේ. එතකොට මේ පනවගත්ත මේ බාහිර ලෝකයේ බලන්ත අපි මේ ඉන්ද්‍රියට ගෝචර වෙන දේවල් අපි නොයෙකුත් පැනවීම් වලින් එහෙම නැත්නම් ප්‍රඥප්තියින්ගෙන් අපි බාරගෙන කටයුතු කරනවා. ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩකඩම් මේ හැම එකක්ම අපි පනවගත්ත දේවල්. ඊළඟට අපි පරිහරණය කරන දේවලුත් ඒ ඔක්කොම පනවගත්ත දේවල්. ඊළඟට අපි යම්කිසි අධ්‍යාපනයක් සඳහා භාවිත කරනවා නම් යම්කිසි දෙයක් ඒ ඔක්කොම පනවගත්ත දේවල්. ඒ විතරක් නෙමෙයි මේ ආධ්‍යාත්මික ලෝකයේ තුල තියෙන්නේ අපි පනවගත්ත පැනවීම් රාශියක්. කේස්, දාත්, නිය, හම, ඇට මිදුළු, ඇස්, කන්, නාස මේ ඔක්කොම අපි පනවගත්ත දේවල්. ඒ පනවගත්ත දේවල් එහෙම නැත්නම් මේ ප්‍රඥප්ති අපි සංසාරේ මොන ජීවිතයක් ලබා ගත්තත් අපි ඒව පනවගෙන ඒ පනවගත්ත පැනවීම් තුල අපි ජීවත් වෙන එක තමයි මේ සම්මුතිය කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. එතකොට මේ පනවගත්ත ප්‍රඥප්ති සියල්ලේගේම එකම ලක්ෂණයක් තියෙනවා. කේස්, දාත්, නිය, පුටු, මේස, ඇඳන්, ගෙවල් මේ ඔක්කොම මේ පනවගත්ත දේවල් වල එක ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි අනිත්‍ය කියන එක. එතකොට මේ පනවගත්ත ප්‍රඥප්ති තුල තියෙන ඒකායන ලක්ෂණය, එකම ලක්ෂණය අනිත්‍ය කියන එක. නමුත් යම්කිසි කෙනෙක් ඒ පනවගත්ත ප්‍රඥප්ති නිත්‍ය වශයෙන් බාරගෙන කටයුතු කරන්න පටන් ගත්තේ යම් අවස්ථාවකද ඒ අවස්ථාවේ ඉඳලා පින්වත්නි අපේ මනස තුල කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. බුදුහාමුදුරුවෝ කර්මය කියලා කියන්නේ ඒකට. ඒ වගේම මේ පනවගෙන අපි නමක් ඇති කරගෙන පනවගෙන ඉන්න මේ ප්‍රඥප්ති ඔක්කොම සියල්ලම අයිති වෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව හේතුවක් ප්‍රත්‍යක් නිසා සකස් වෙච්ච සංකත කියන නමින් සංකත ධර්ම හේතුවකින් ප්‍රත්‍යයකින් හටගත්ත සංකත ධර්ම. ඒ සංකත ධර්මයන්ගේ ස්වභාවය තමයි වෙනස් වීම, අනිත්‍ය. හැබැයි මේ වෙනස් වීම අපිට ඇහෙන්වත්, කනෙන්වත්, නහයෙන්වත්, දිවෙන්වත්, ශරීරෙන්වත් ස්පර්ශය කළවත් අපිට මේ ඉන්ද්‍රියට හසු කරව ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. වෙනස් වෙනවා කියන එක. අනිත්‍ය කියන එක. ඒ අසු කරගන්න බැරි නිසා පින්වත්නි මේ සංකත සකස් වෙච්ච හේතුවකින් ප්‍රත්‍යයකින් සකස් වෙච්ච මේ අනිත්‍ය ධර්ම අපි පැනවීම් රාශියකට පත් කරනවා. ඒ පැනවීම් රාශියකට ඒ ප්‍රඥාප්තියින්ට පත් කරලා අපි මේ ඉන්ද්‍රිය හසුරවන්නේ ඒ ප්‍රඥාප්ති කෙරෙහි.
ඒ පැනවීම කෙරේ. එතකොට යම්තා කාලයක් පින්වත්නි අර අපි පනවගත්ත ප්‍රඥප්ති බාරගෙන කටයුතු කරනවා නම් ඒ තාක්කල්ම පින්වත්නි අපිට අபிසංකරොන්ති අර සංකත ධර්මයන් නැවත අලුතෙන් අපේ මනස තුල වෙනස් කිරීමක් හැටියට තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒවට කිව්වා අபிසංකරොන්ති කියන වචනේ පාවිච්චි කරා. අபிසංකරොන්ති කියලා කියන්නේ අපිට කැමැති විදියට සකස් කිරීම කියන එක. සකස් වෙච්ච යථාර්ථය ඒ සංකත යථාර්ථය අපිට කැමැති විදියට සකස් කිරීම තමයි අபிසංකරොන්ති කියන පාලි වචනෙන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒ අபிසංකරණය නිසා අපේ හිතේ පහළ වෙලා තියෙනවා මේ සත්‍යයට එහෙම නැත්නම් මේ යථාර්ථයට පිටින් එකතු වෙච්ච දෙයක්. ඒ තමයි මේ සම්මුති ලෝකය කියලා කියන්නේ. විවහාර කරන ලෝකය කියලා කියන්නේ. එතකොට මේ සම්මුති ලෝකය කියන එක ඉපදුනේ හටගත්තේ කවුරුවත් දෙවි කෙනෙක් නිසාවත් වෙනත් කාරණයක් නිසාවත් නෙවෙයි මේ සකස් වෙච්ච යථාර්ථය වැරදි විදියට සකස් කළ මේ ඉන්ද්‍රිය ඥාණයට හසු වෙච්ච පුතුජන සත්වයා විසින්මයි තම තමා විසින්මයි මේක සකස් කරන්නට යෙදුනේ. එතකොට මේ සම්මුති ලෝකය තුල තමයි අර බුදුරජාණන් වහන්සේ පින්වත්නි සත්‍යයේ පුජ්‍යලේ කියන විවහාරය පාවිච්චි කළේ. ඊට පිටින් ඒක පාවිච්චි කරන්නට බෑ. මිනිහෙක් කියලා කතා කළේ නරක තිරිසන් പ്രേත අසුරනිකාවල ආදී සත්‍යය ගැන කතා කළේ දේවනිකා ආදී නිකා ගැන කතා කළේ අර අපි සකස් කරගත්ත අபிසංකරොන්ති කියන පුතුජන මනස තුලම ගොඩනැගූ මේ සම්මුති ලෝකය තුලයි සම්මුති විවහාරය තුලයි අර සත්‍ය පුජ්‍යලේ කියන කතාව බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ ඇරුණුකොට මේ හේතුවකින් ප්‍රත්‍යයෙන් හටගත් එකඳු සංකත ධර්මයක් තුල පින්වත්නි සත්‍ය කියන එකක් පණවන්ට ඉඩක් ලැබෙන්නේ නැහැ මොනම බලවත් කෙනෙකුටවත්. ඒකට හේතුව ඒ හැම සංකත ධර්මයක්ම යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හැම වෙලාවෙම ඒවා හට ගන්න තැනම ඒවා නිරුද්ධ වෙනවා. ඒව එක මොහොතක් ඒව පවත්වන්නට පුළුවන් කමක් නැහැ. එතකොට පේනවා මේ සකස් වෙච්ච යථාර්ථය තුල ඉන්ද්‍රිය ඥානය හසුරවලා අபிසංකරොන්ති පුතුජන සත්‍යයා තමන්ගේම මනස තුල ගොඩනැගූ ලෝකය තමයි මේ සත්‍යේ පුජ්‍යලේ දෙවියෙක් බ්‍රහ්මේ කියන විවහාර තියෙන්නේ. ඊට පිටින් අපිට එකක්වත් බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව කතා කරන්න බෑ. ඒ නිසා පින්වත්නි අර සූත්‍රවල තියෙනවා මේ සත්ත්ව ලෝක සහ සංඛාර ලෝක කියලා ලෝක දෙකක් ගැන. සත්ත්ව ලෝක කියලා කිව්වේ මොකද්ද? අර අප විසින් පනවගත්ත ඇති කරගත්තා වූ පුතුජන මනස තුල ගොඩ නැගූ ලෝකේ සත්ත්ව ලෝක. සත්ත්ව කියලා කියන්නේ ඇත්තක්
තියෙනවා කියන පදනම තුල නිත්‍යතාවයක් තියෙනවා කියන පදනම තුල පුතුජන මනසක් තුල ගොඩ නැගූ ලෝකය තමයි සත්ත්ව ලෝකය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සංස්කාර ලෝක. සංස්කාර ලෝක කියලා කියන්නේ අන්නර සැකසුණු හේතුවකින් ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච සංකත ධර්මයන්ගෙන් සකස් වෙච්ච ලෝකය. එතකොට පේනවා එහෙමනම් මේ සත්ත්ව ලෝකය කියන එක ඒකේ උත්පත්ති ස්ථානය මොකද්ද? පුතුජන මනස. මේ සත්ත්ව ලෝකයේ උත්පත්ති ස්ථානය මොකද්ද? බුද්ධ දේශනාවට අනුව පුතුජන මනස. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේ සත්ත්ව ලෝකයේ තියෙන විවහාරවලට මුල් වෙන්නේ මේ මනසයි කියලා. මනෝමය මනසින්ම සකස් කරන එකක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුණා. ඒ සත්ත්ව ලෝකය මේ හිත මතමයි පවත්වන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ සත්ත්ව ලෝකයේ දුක මතමයි පවත්වන්නේ කියන මේ ඔක්කොම වචන පාවිච්චි කළේ අන්නේ කාරණා උඩ පින්නන. එතකොට පේනවා එහෙනම් මේ සත්ත්ව ලෝකයක් කියන එකක් මනසේම ඇති වෙච්ච මායාවක් හැටියටයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. මනසේම ඇති කරගත්ත මායාවක්. ඒ නිසා යම් අවස්ථාවක කෙනෙක් තේරුම් ගත්තොත් මේ තමන් මේ පනවාගත්ත ප්‍රඥප්ති වලින් ගොඩනැගූ ලෝකය ඒ මගේ ලෝකය මම විසින් හරිගැස්සූ ලෝකය ඒකට පාවිච්චි කරන පාලි වචනය අත්ත සම්භූතා තමා විසින්ම ගොඩනැගූ ලෝකය. මොකක්ද මේ ලෝකය? සත්ත්ව ලෝකය. සංකාර ලෝකය නෙවෙයි. තමා විසින්ම පුතුජන සත්‍යය විසින්ම ගොඩනගන ලෝකය. අත්ත සම්භූතා මගේ ලෝකය. එතකොට පේනවා පින්වත්නි මේ පවතින යථාර්ථයට පිටින් අප විසින්ම සකස් කර අபிසංකරණය කළා වූ ඉන්ද්‍රිය ඥාණයෙන් සකස් කළා වූ මේ සත්ත්ව ලෝකය සත්ත්ව සංඥාව. එහෙනම් මේ චිත්තසංතානය තුල තියෙන්නේ මොකද්ද? සත්ත්ව සංඥාව. එහෙනම් අර ප්‍රඥාප්ති ගොඩක් පනවගෙන ඒ ප්‍රඥාප්ති ඔක්කොම එකතු වුණාම අපි ඇති කරගත්ත සංඥාව තමයි සත්ත්ව සංඥාව. මේ පනවගත්ත ප්‍රඥාප්ති. මේ ප්‍රඥාප්ති ඔක්කොම අයින් කළොත් අර සත්ත්ව සංඥාව නිරුද්ධ වෙනවා. ටිකක් ගැඹුරුයි. අපි තේරුම් ගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ යම් කිසි විදර්ශනා මාර්ගයකින් අපිට පෙන්වන්නේ මොකද්ද? මේ පනවගත්ත පැනවීම. එහෙම නැත්නම් මේ ප්‍රඥාප්ති තුල තමයි මේ සත්ත්ව සංඥාව කියන එක උපදී. එහෙනම් මේ පැනවීම සියල්ලම අයින් කළොත් පින්වත්නි අන්න එතන සත්ත්ව සංඥාව නිරුද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පේනවා එහෙනම් අපි සම්මුතිය කියලා බාර අරගෙන කටයුතු කරන්නේ අර අපි පනවගත්ත ලෝකය පිළිබඳවයි. ඒ පනවගත්ත ලෝකය පිළිබඳව නම් සම්මුතිය කියලා අපි විවහාර කරන්නේ ඒ සම්මුතිය මේ ආර්ය විනයත් එක්ක සලකනකොට පින්වත්නි ඒක සම්පූර්ණම මායාවක්. ඒක බොරුවක්. එතකොට පේනවා
දැන් මේක කෙනෙකුට බොරුවක් කියලා කිව්වට බාර ගන්න කැමති නැහැ. මේ ඇහැ නෙවෙයි කියලා කිව්වට බාර ගන්න කැමති නැහැ. මේක කන නෙවෙයි කිව්වට බාර ගන්න කැමති නැහැ. හරි අපිම පනවගත්තේ ඒවා. අපි කොහොමද මේව පනවගත්තේ? අන්නේ පනවගත්ත විදිය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ පනවගත්ත ලෝකය තමයි පින්වත්නි නාම රූප ලෝකය. මොන ලෝකයද? නාම රූප ලෝකය. දැන් ওই නාම රූප පරිච්ඡේද භාවනා විදික්‍රම නොයෙකුත් විදියට පාවිච්චි කරලා ඒවා කඩලා වෙන් කරලා විග්‍රහ කරලා පරීක්ෂා කරලා බලනවා මේක අපිට ඉගෙන ගන්න පුළුවන්ද කියලා. නමුත් ඒවා කොච්චර කඩලා බිඳලා බැලුවත් පින්වත්නි මේ නාම රූප පරිච්ඡේද වශයෙන් විග්‍රහ කරලා බැලුවත් මේකේ අවසානයක් දකින්න බෑ. ඒ දකින්න බැරි නිසා ඒ අවසානයේ තීරණය කරන්නේ අර නාම රූපයක්ම තවදුරටත් සකස් කරලා. තවදුරටත් නාම රූපයක්ම සකස් කරලා තමයි නතර වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අද අපේ බෞද්ධ සමාජය තුළ පින්වත්නි තියෙන්නේ මේ නාම කියලා කිව්වේ සිතය, රූප කියලා කිව්වේ මේ ශරීරය කියන අදහස. මේක සම්පූර්ණ වැරදි. එහෙම එකක් බුදුහාමුදුරුවෝ කියලා නැහැ. මේ රූප කියලා කියන්නේ මේ ශරීරය, එහෙම නැත්නම් අර භෞතිකවාදීන් කියන විදිහට මේ භෞතික ශරීරයයි රූපය කියලා කියන්නේ. නාමය කියලා කියන්නේ මේ හිතයි. ඔය නාම රූප දෙක ඕකේ කියලා අරගෙන ඕක විග්‍රහ කරන එක තමයි ඔය පොත්වල හුඟක් තියෙන්නේ. එහෙම පින්වත්නි වෙන් කළා නාම රූප පෙන්වන්න පුළුවන් තැනකින් නෙමෙයි බුදුහාමුදුරුවෝ මේ නාම රූප කියන එක පෙන්වලා තියෙන්නේ අර පටිච්ච සමුප්පාද ධර්මයේ තුලම තියෙන එක්තරා ප්‍රත්‍යක් හැටියට තමයි නාම රූප පෙන්වලා තියෙන්නේ. විඥාන පත්‍ය නාම රූප. අපි කියන විදිහට මේ පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ. අපි මේ භෞතික ශරීරයේ රූපය කියලා කිව්වා අර හිතර නාමය කියලා කිව්වා. විඥාන පත්‍ය නාම රූපං. අනේක නාම රූපයක් මේ හේතුඵල ධර්මයේ තුලම තියෙනා වූ එක්තරා ප්‍රත්‍යක්. ඒක අපි කියන විදිහේ වෙන් කිරීමක් නෙමෙයි. එහෙම වෙන් කරන්නටත් බෑ. ඊළඟට මජ්ක්‍ධිම නිකායේ සමහර සූත්‍රවල මේ නාම කියන එක පෙන්වලා තියෙනවා. ඒ නාම කියන එක පෙන්වනකොට පින්වත්නි පෙන්වනවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන මේ පහ. පස්ස වේදනා සංඥා චේතනා කරුණු පහක් වෙනවා මූලික වශයෙන්. එතකොට එහෙම නැත්නම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර එහෙමත් පෙන්වලා තියෙනවා. ඒ කොහොම පෙන්වුවත් පස්සයක් නෑ. නමුත් අපිට ඉස්සෙල්ලා දැනෙන්නේ වේදනාව කියන එක. නමුත් වෙන්නේ පස්ස කියන එකයි. ඉස්සෙල්ලා ස්පර්ශය නෙවෙන්නේ. ස්පර්ශය වුණාට පෙන්වන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒක වෙනස් කරන්න යන්න එපා. ඒ සූත්‍රයේ තියෙන විදිය ඒ විදියට අපි බාර ගන්න ඕන. ඇයි අපිට වේදනාව තමයි ඉස්සෙල්ලා දැනෙන්නේ. ස්පර්ශය නෙවෙයි දැනෙන්නේ. ඒ ස්පර්ශය කියන එක ඉතා ගැඹුරු එකක්. ඒක විග්‍රහ කරලා දෙනවා ඉස්සරහදී මොකක්ද ගැඹුරු ඒකේ තියෙන ගැඹුර මොකක්ද කියන්නේ. එතකොට පේනවා වේදනාව තමයි අපිට ඉස්සෙල්ලා දැනෙන්නේ. ඇහින් යමක් බැලුවාම කනෙන් ඇහුවාම නහයෙන් ගල් සුවඳ ගත්තාම වේදනාව තමයි අපිට දැනෙන්නේ. ඊළඟට සංඥා මාත්‍රයක් හැටියට අපි අර සංඥා කියලා කියන්නේ අර ප්‍රඥප්තිය දැනගන්නවා. මේක අතය, මේක කනය, මේක කෙස්ය කියන එක තමයි සංඥා කියලා කියන්නේ. ඒකේ ඇති යථාර්ථයක් නැහැ. ඒක නිකන් මායාවක්. මේ සංඥා දැනගන්න. චේතනා. ඒ අනුව අපේ සිතිවිලි පාල කරනවා. ඊළඟට පස්ස වේදනා අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. මනසිකාර කියලා කියන්නේ නැවත
ඒක තහවුරු කර ගැනීමෙන් ඒක ස්ථිර කර ගැනීම තමයි මානසිකාර කියලා කියන්නේ. මේක මෙහෙමයි. දැන් කෙනෙකුට කිව්වොත් මේක කන නෙවෙයි මේක අතේ කියලා ඒක බාර ගන්න කැමති නැහැ. නමුත් ලෝකේ යම් අවස්ථාවක අපිම විසින් දාපු නම් තමයි ඔය තියෙන්නේ. කනේ කියලා එකක් තියෙනවා, නහයේ කියලා එකක් තියෙනවා, ඇහැයි කියලා එකක් තියෙනවා. ඒ පිරිසක් විසින් සම්මත කරගත්ත සම්මුතියක්, ප්‍රඥප්තියක්, පනා ගැනීමක්. ඒකේ ඇති යථාර්ථයක් නැහැ. කනේ කිව්වත්, නහයේ කිව්වත් ඒකේ තියෙන යථාර්ථය තමයි අනිත්‍ය. ඊට එහා මොකක්වත් පැනවීමක්, බෙදීමක් ඒක විග්‍රහ කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ නාම කියන එකේ ප්‍රාථමික මුල් අවස්ථාව තමයි අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ පහ. ඒක ප්‍රාථමික අවස්ථාව, මුල් අවස්ථාව. ඇයි මේක නාම කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවේ? නාම කියන එකට පින්වත්නි සූත්‍ර දිහා බැලුවාම නම කියන අර්ථයනේ නම. ඊට එහා වැඩි හිතන්න යන්න එපා. ඔය අරෝමය ඔළුවේ දාගන්න යන්න එපා. නාම කියන්නේ මේක. නම කියන අදහස ඉස්සෙල්ලා බාර ගන්න. බුදුහාමුදුරුවෝ නමක් දෙනවා. නම කියන එකයි නාමය කියලා කියන්නේ. අර අරමුණේ නැමෙනවා ඔය අටුවාවේ කියන ඒවා අල්ලන්න යන්න පිස්සෙලා. ඒව කිව්ව හැටි සම්පූර්ණ වර්ධිනවා මේ. කෝකවත් මොකක් ගන්න නැවෙන්නේ නමක් දෙනවා. ඒ නමක් දුන්නේ කොහොමද? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මේ ප්‍රාථමික ධර්ම පහ පාවිච්චි කරලා තමයි නමක් දුන්නේ. ඒ නිසා තමයි ඒවට නාම කියලා කිව්වේ. දැන් අපි හිතනවා කුඩා දරුවෙකුට යම් කිසි දෙයක් දුන්නොත් ඒ දරුවා ඒකේ නම දන්නේ නැහැ. ඒකට දීපු නම, ඒකට පාවිච්චි කරන ව්‍යවහාරය, ඒකේ ප්‍රත්‍යක්ෂය දන්නේ නැහැ. එයාට ඒක නිකන් යාලනවා. මොකක් හරි දෙල්ලම් බඩුවක් කියලා කියන්නේ. ගෙනත් දුන්නාම එයා මොකද කරන්නේ? ඒක අල්ලලා බලනවා. ඔබලා බලනවා. කන්න පුළුවන් දෙයක්ද කියලා කටේ ගහලා බලනවා. පෙරලලා බලනවා. ඉඹලා බලනවා. ඒ මොකද්ද කරේ? අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන පහම කරනවා අර ළමයා. අර මොකක්වත් දන්නේ නැති එක. එහෙම දැනගෙන දැන් එයාට මොනවා හරි දුඩංගිඩියක් වගේ එකක් දුන්නාම එයා ඉතින් ඔබල බලලා ඔක්කොම මේව කරලා එයා අන්තිම තීරණය කරන මේක කන්න පුළුවන් එකක්. අනේ. ඉතින් ඕක සමූහයක් විසින් පනවගත්තොත් ওই කනදේ මේක දොඩන් කියලා අන්න ඒකට නමක් දුන්නා. ඒ නම දුන්නේ කොහොමද? අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒ පහ පාවිච්චි කරලා තමයි අර නම දුන්නේ. ඕන්නම් අර සියලුම දෙනා එකතු වෙලා ඒකට ඇපල් කියලා දාගන්න පුළුවන්. ඒක එහෙම දැම්මයි කියලා ඒකට මොකක්වත් හානියක් වෙන්නේ නැහැ. මොකද ඒ ඇපල් කිව්වත් දොඩන් කිව්වත් දෙකම තියෙන්නේ කිසියම් විවහාරය සඳහා පනවගත්ත පැනවීමක් මිස යථාර්ථයක් නෙවෙයි. ඇත්තක් නෙවෙයි. ඒක සම්මුතියක් විතරයි. ඒ නිසා නාම කියලා කියන්නේ නමක් දීම. එතකොට පේනවා මේ බාහිර භෞතික ශරීරය අපි නමක් දීලා දිනෝ මේ ශරීරය. බලන්න මේකට පනවගත්ත පනවීම මොනවද කියලා. කේස් දත් නියපොතු හැම ඇට මිදුළු ඔය ඔක්කොම පනවගත්ත දේවල්. ඊළඟට උසයි කොටයි රතුයි මහතයි ලස්සනයි ප්‍රියයි හොඳයි මේ රූපේ කෙරෙහි අපි දීපු නම් පනවගත්ත පැනවීම මහා රාශියක් තියෙනවා. අන්න ඒ රාශිය තමයි මේ රූපය තුල පින්වත්නි අර රූපේ කියන එක අඳුරගත්තේ. අර පැනවීම ටිකෙන් තමයි මේ රූපේ කියන එක අඳුරගත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අර පැනවීම වලින් මේ රූපය අඳුර ගන්න බෑ.
ඒ අඳුර ගන්න බැරි නිසා තමයි මේ තද ගතියෙන් හැදිච්ච, මේ දියර ගතියෙන් හැදිච්ච, මේ ඝන ගතියෙන් හැදිච්ච, මේ වැగిරෙන ගතියෙන් හැදිච්ච මේ ශරීරය, මේ භෞතික රූපය, මේ භෞතික ශරීරය පින්වත්නි යම් කිසි කෙනෙක් මමය මගේය කියලා බාර ගන්න. අර පැනවීම ටික නිසා තමයි ඒක බාර ගන්න. එතකොට යම් අවස්ථාවක පින්වත්නි අර රූපයට පනවපු ප්‍රඥප්ති ටික පැනවීම ටික අයින් කළොත් මේක මේ විවහාරයක් සඳහා පාවිච්චි කළාට මේකෙන් හඳුන ගන්නට බෑ කියන අවබෝධය යම් වෙලාවක ආවොත් අන්න ඒ වෙලාවේදීම පින්වත්නි මේ රූපය යාට හඳුන ගන්නට පුළුවන්. නැත්තම් යාට රූපය හඳුන ගන්නට බෑ. ඒ අඳුර ගන්නට බැරි නිසා මේ රූපය මගේ කියලා බාර අරගෙන ඉන්නවා මේ හැම කෙනෙක්. ඉතින් මේ රූපය මගේ කියලා යම් කිසි කෙනෙක් යම් අවස්ථාවක බාරගත්තා නම් ඒ බාරගත්ත වෙලේ ඉඳලා පින්වත්නි අර ප්‍රඥප්ති වල යම් වෙනසක් ඇති වුණොත් අපි අර ලස්සනයි උසයි පැහැපත් ඒ කියන දේවල් මොනෝ හරි පොඩ්ඩක් එහාට මෙහාට වුණොත් අපි අර ආපහු මේකට ආරෝපණය කරගන්න මොනෝ හරි උත්සාහයක් කරනවා. නමුත් ඒ කොච්චර උත්සාහය කළත් ඒ සම්මුතිය ඒ විවහාරයේ ඉක්මවලා මේ ශරීරේ අර ස්වરૂපය මතුවෙන්න පටන් ගන්නවා. ඒ ස්වરૂපය තමයි ජරතා අනිත්‍යතා. ජරතා අනිත්‍ය. ජරාවටපත් වෙනවා අනිත්‍යතාවයටපත් වෙනවා. වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒව කාටවත් නවත්තන්න පුළුවන් කමක් නැහැ. එතකොට පේනවා අර සත්ත්ව සංඥාව එහෙම නැත්නම් මමයි කියන සංඥාව පන ඇති කරගත්ත අර ප්‍රත්‍යක්ෂ තුලින් පනවගත්ත මනසේ මායාව අන්න එතන රිදෙන්න පටන් ගන්නවා. එතන වෙහෙස වෙන්න පටන් ගන්නවා. අන්න එතන තමයි දුක්ඛ දෝමනස්සු පායාසා කියන දේවල් ඇති වෙන්නේ. එතකොට දුක දෝමනස්ස හැඬීම වැළපීම ඒ ඔක්කොම ඇති වෙන්නේ අර මනසේ මායාවේ තුලමයි. ඇයි මේ පනවගත්ත ප්‍රඥප්ති තුලින් අර මනස තුල තමයි රිදීම ඔක්කොම ඇති වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එතකොට මේ නාමයේ යම් ප්‍රාථමික පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන ප්‍රාථමික ධර්ම වලින්ම තමයි පින්වත්නි අර රූපයත් අඳුරගන්නේ. එහෙනම් රූපයට යම් කිසි ස්වභාවයක් පැනවීමක් රූපයට පැනවීමක් කරන්නේ අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ධර්ම පහින්මයි. මේක සදයි කියන පැනවීම පනවන්නේ ඒකෙන් මේක අල්ලලා. අන්න ඒකට අපි නමක් දැම්ම පඨවි. එහෙනම් පඨවි කියන්නේ මොන රූපයක්ද? මොන රූපයක්ද? පඨවි කියන්නේ නාම රූපයක්. ඒක පිටින් ආපු එකක් නෙවෙයි මොන රූපයක්ද? ඒක නාම රූපයක්. ආපෝ කියලා කියන්නේ මොකක්ද? ඒක නාම රූපය. වායෝ කියන්නේ තේජෝ කියන්නේ නාම රූප. ඒ රූපයේ ප්‍රාථමික අවස්ථාව අර පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට ඒව තුල නැවත නැවත පින්වත්නි උපාදාන රූප ආදී වශයෙන් අධිවචනයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ ඔක්කොම පෙන්වන්නේ අර නාමය විසින් නම් කරපු රූප හැටියට. අපි පඨවි කියනකොට අඳුරගන්නේ පොදුවේ අන්න ඒක තුල ඉඳගෙන. අර නම් කිරීම තුල ඉඳගෙන. එතකොට පේනවා එහෙනම් නාමය විසින් තමයි රූපයට මොකද දීලා තියෙන්නේ? නමක්. නාමය විසින් තමයි රූපයට නමක් දීලා තියෙන්නේ. එතකොට නාමය විසින් රූපයට නමක් දුන්න නම් එහෙනම් රූපය විසින්
මොකටද නමක් දෙන්නේ? නාමයට. ඇයි නාමයට රූපේ විසින් නමක් දෙන්නේ? ඇයි විඥානපච්චය එක පිටට යන්න බෑ. ඒකටම තියෙනවා. එහෙනම් නාමයේ විසින් රූපයට නමක් දුන්නා, රූපය විසින් නාමයට නමක් දුන්නා. කොහොමද නාමයට නමක් දුන්නේ රූපයේ? තේරුම් ගන්න ඕන. නිකන් බොරුවට වචන පාඩම් කරන්න එපා. තේරුම් ගන්න. මොකද්ද මේ කියන්නේ? කොහොමද නාමයට රූපයේ විසින් නමක් දුන්නේ? නාමයට රූපයේ විසින් නමක් දුන්නේ මොකද්ද? රූපයට යම් කිසි නමක් දුන්නා නම් ඒකට අපි කියනවා රූප සංඥාවක් කියලා. මොකද්ද කියන්නේ? රූප සංඥාවක්. ඒ රූප සංඥාව කොහෙද ඇති වෙන්නේ? කොහේ ඇති වෙන එකක්ද? මේ චිත්තසංතානය තුල ඇති වෙන එකක් රූප සංඥාව කියන්නේ. එහෙනම් පඨවි කියන ඒ රූප සංඥාව කොහෙද තියෙන්නේ? ඒක මේ චිත්තසංතානය. ආපෝ කියන රූප සංඥාව, තේජෝ කියන. ඒ නිසා තමයි අපේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කරන්නේ රහතන් වහන්සේ තුල අර කියන නාම රූප නැහැ. අර කියන නාම රූප නැහැ. ඒ නාම රූප වල මොනවද තියෙන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ඒවා. එතකොට දැන් මේ අය ඩිංගක් හරි තේරුම් ගත්තද මේ සත්‍යයක් පුජ්‍යලයක් නැත. එහෙමනම් තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධර්මයි කියලා කිව්වොත් ඒක හරිද වැරදිද? ඒක වැරදිද හරිද? ඒක වැරදි. ඇයි වැරදි කියලා කියන්නේ? ඒවා හරිනම් රහතන් වහන්සේ ළඟ ඒවා තියෙන්න ඕන. එහෙනම් ඒකත් රූප සංඥාවක් විතර. අන්න බුද්ධ ආගම වැරද්දූ තැන. මේ රටේ බුද්ධ දේශනා වැරද්දූ තැන ඒ පෙන්වන. මොකද්ද වැරද්දූ තැන? අපේ බුදුහාමුදුරුවෝ උගන්වන්නේ සත්‍ය පුජ්‍යලයක් නැති භවය. සත්‍ය පුජ්‍යලයක් ඉන්නවා කියලා යම් කෙනෙක් පිළිගන්නේ ඒ සම්මුති සත්‍යයයි. පරමාර්ථ සත්‍ය වූ කලී පඨවි, ආපෝ, තේජෝ එහෙම නැත්නම් නාම රූප ධර්මයක් පමණය මෙහි තියෙන්නේ. ඕම නේද පොත්වල තියෙන්නේ? මේ වැරදි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. නගාදති කියන්නේ පිහිටන්නේ නැහැ. මේ ඔක්කොම ධර්ම පිහිටලා තියෙන්නේ කොහෙද? ඔක්කොම ධර්ම පිහිටලා තියෙන්නේ කොහෙද? මේ චිත්ත සංතානය තුල. බුද්ධ දේශනාවට අනුව වෙන මොනම තැනක්වත් මේ එකම ධර්මයක්වත් පිහිටන්නේ මේ සියල්ලම සබ්බ කියලා කියන්නේ සියල්ල. ඒ සබ්බ කිව්වේ මොකද්ද? නාම රූප ධර්ම සියල්ල. මේ සියල්ලම පිහිටලා තියෙන්නේ කොහෙද? තමන්ගේ චිත්ත සංතානය තුල බුදුහාමුදුරන්ගේ ධර්ම. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානං අනිදස්සනං අනිදස්සන විඥානය තුල. අනිදස්සන කියලා කියන්නේ මොකද්ද? නිදර්ශනයක්, උදාහරණයක් ප්‍රකට කරන්නට බැරි, පෙන්වන්නට බැරි විඥානය. උදාහරණයක්, උපහරණයක් පෙන්වන්නට බැරි විඥාණයට පාවිච්චි කරන වචනේ අනිදස්සන. අනිදස්සන නිදර්ශනයක් නැති විඥාන. අනිදස්සන විඥාන. ඒ අනිදස්සන විඥානය කාටද අයිති? අනිදස්සන විඥානය කාටද අයිති? රහතන් වහන්සේ. පුතුජණයට අයිති නෑ. පුතුජණයට තියෙන විඥානය මොකද්ද? නිදස්සන. මොනවද නිදස්සන? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඊළඟ නාම රූප, දිග කොට, උස මහත. මේ සියලුම ප්‍රඥප්ති වලින් හැදිච්ච විඥානය තමයි මොන විඥානයද? නිදස්සන විඥානය. ඒ ඔක්කොම අපේ මනසේ මායාව. අපේ මනස තුල තියෙන මායාව. මනසේ මායාව බුදුහාමුදුරුවෝ කියනවා. එහෙනම් රහතන් වහන්සේ තුල
විඥානං අනිදස්සනං අනන්තං සම්පතෝ පවං ඉත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති පිහිටන්නේ නැත. එත්ත දීගංච රස්සංච දිග කොට ප්‍රඥප්තිත් නැත. අනුන්තූලං සුභා සුභං කුඩා වූද මහත් වූද කියන ප්‍රඥප්තිත් නැත. එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. ඒ නාම රූපය මොකද නාම රූපය නිරෝධ වුණ නිසා. ඒව පිළිතල නැත්තේ මොකද? නාම රූපය නිරෝධ වුණ නිසා මේ තේරම නිරුද්ධ වුණා අවසන් වුණා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. හැබැයි ඕක හරියට තේරුම් ගන්න. වරද්ද ගන්න එපා. අපි හරි බුද්ධ ආගමේ කියලා පාවිච්චි කරන්නේ එහෙම නැත්නම් පරමාර්ථ ධර්ම. පරමාර්ථ කියන්නේ මොකද්ද? පරම අර්ථයක් වශයෙන් පවතිනා වූ ධර්මතයි පරමාර්ථ ධර්ම කියලා කියන්නේ. එහෙනම් අපි හිතාගෙන ඉන්නවා සත්‍ය පුජ්‍යලයක් නෑ මේකේ තියෙන නාම රූප දෙකක් විතරයි. අපිට පොඩි කාලේ කියන්නේ එහෙම තමයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්නනවා මොකද්ද? අර සත්‍ය ප්‍රඥප්තියේ තියෙන දුර්ඩ බව අයින් කරන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්ම විලාසයක් තියෙනවා පින්වත්නි. මේ ධර්මය කඩලා බෙදලා විග්‍රහ කරන විභජ්‍ය ක්‍රමයක්. විභජන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල. ඒ විභජන ක්‍රමය අනුව බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම වෙන් කරලා ස්කන්ධ ධාතු ආයතන නාම රූප මේ ඔක්කොම වෙන් කර උන්වහන්සේ පෙන්නනවා මොකද්ද? මෙතන සත්‍යයක් ඉන්නවද මෙතන සත්‍යයක් ඉන්නවද මෙතන සත්‍යයක් ඉන්නවද? උන්වහන්සේ ඒ ටික ඔක්කොම වෙන වෙනම පෙන්වන්නේ මොකද? මෙතන සත්‍යයක් ඉන්නවද මෙතන සත්‍යයක් ඉන්නවද කියලා පෙන්වන්නේ වැදගත් දෙයක් පෙන්වන්නේ. ඒ තමයි පින්වත්නි ඒ ප්‍රඥප්ති රාශියට තමයි සත්‍යය කියලා කියන්නේ. මෙතන සත්‍යයක් ඉන්නවද මෙතන සත්‍යයක් ඉන්නවද කිය බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අවසානයේ අර සීරම ප්‍රඥප්ති ටික එකතු වුණාට පස්සේ තමයි මනස තුල සත්‍ය සංඥා හටගන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන එහෙනම් නාම රූපයක් නොවන කිසි දෙයක් බුද්ධ දේශනාවට අනුව මේ ලෝකේ ඇත්තේ නැහැ. ඔක්කොම මොන රූපද? පඨවි කිව්වත් නාම රූප, ආපෝ කිව්වත් නාම, ඇහැ කිව්වත්, කන කිව්වත්, දිය කිව්වත්, ගේ කිව්වත් මොන විදිහේ නමක් දුන්නත් ඒ ඔක්කොම අපි නමක් දීපුවා. ඒ විවහාර ප්‍රඥප්ති. ඒ ප්‍රඥප්ති අප විසින්ම පනවගත්ත ප්‍රඥප්ති තුල පින්වත්නි අපි තදින් ඇලිලා ඉන්නවා. අපි තදින් ඒව අල්ලගෙන ඉන්නවා. ඒ අල්ලගෙන ඉන්න නිසා අපිට පේනවා මේ අප විසින්ම පනවගත්ත ප්‍රඥප්ති සත්‍යයක් කියලා. ඇත්තක් කියලා. ඇත්තක් කියලා බාර ගන්න. ඒ ඇත්තක් කියලා බාරගත්ත නිසා තමයි මම කියලා කෙනෙක් ඉන්නේ. මම කියලා කෙනෙක් ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුවනේ අපි එහෙම බලන්නේ. ඇයි එහෙම බලන්නේ? අපි නිවන් අවබෝධ කරන මාර්ගය විවෘත කර ගන්න ඕන නම් අපි මේ පැත්තෙන් මේ ධර්මයේ තේරුම් ගන්න ඕන. ඒකෙන් අයින් වෙන්න අපිට මේ ධහම සම්පූර්ණ අයින් වෙලා යනවා. එතකොට පේනවා දැන් අර ස්පර්ශ කියන වචනයක් පෙන්වුවා. ඒක තමයි මේ ඉස්සෙල්ලම ඇති වෙන්නේ කිව්වා. නමුත් අර අපිට ප්‍රකට වෙන දේ කලින් ප්‍රකට වෙන අපිට දැනෙන්නේ ඉස්සෙල්ල මේ වේදනාව නිසා වේදනාව කියන එක ඉස්සරහට අරගෙන ස්පර්ශය කියන එක පස්සට අරගෙන තියෙනවා බුදුහාමුදුරන්ගේ සූත්‍රවල. වේදනාව කියන එක ඉස්සෙල්ල පෙන්නනවා. ඇයි මේ වේදනාව කියන එක ඉස්සෙල්ල පෙන්නලා අර ස්පර්ශය කියන එක පිටිපස්සෙන් දැම්මේ? ඒක ඉස්සරහින් සිද්ධ වෙන දේ වුණාට පිටිපස්සට දැම්මේ ඇයි? අපිට මේ අපි හඳුනා ගැනීම දැනීම කියන එක ඉස්සෙල්ලා අපිට පටන් ගන්නෙ වේදනාවත් එක්ක. අපි විඳලා තමයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා. අන්න එතනින් තමයි මේ සංජානනය එහෙම නැත්නම් මේ හඳුනා ගැනීම
කියන එක සිද්ධ වෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ රූප සූත්‍ර රාශියක පෙන්눔 කරලා තිබෙනවා. එතකොට පේනවා මේ ස්පර්ශ කියන එක පින්වත්නි පහසු එකක් නෙවෙයි. ගැඹුරු එකක්. මේ ස්පර්ශය කියන එක අර අපි කියන විදිහක මේ අතින් ඇල්ලුවාම අපි කියනවා දැන් මේ අතට ස්පර්ශය වුණා කියලා. අතට නෙමෙයි ස්පර්ශය වුනේ. ඒක මනේම ඇති වෙච්ච දෙයක්. මේ ඇහෙන් රූපයක් බලලා අර රූප විඥාණය තින්නම් සංගති පස්සෝ කියලා මේ ස්පර්ශය ඇති වුනේ කොහෙද? මනස තුලමයි. ඒක මේ ඇහි වෙච්ච දෙයක් නෙමෙයි. මනස තුලම ඇති වෙච්ච දෙයක්. ඊළඟට කනෙන් ශබ්දයක් ආවත් ඒ ස්පර්ශය සිද්ධ වුනේ මනස තුලමයි. එතකොට මේ ස්පර්ශ කියන එක පස්ස කියන එක ස්පර්ශය කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ මනස තුලම සිද්ධ වෙන දෙයක්. ඒ මනස තුලම සිද්ධ වෙන දෙයක් නම් මොනවද මේ ස්පර්ශ වෙන්නේ? අන්න ස්පර්ශ වෙන්නේ රූප සංඥාව. මොකද්ද? රූප සංඥාව. දැන් මේ පඨවි කියලා යම් කිසි නාම රූපයක් තියෙනවා නම් ඒ පඨවි කියන රූප සංඥාව තමයි ස්පර්ශය වෙන්නේ. පඨවි කියන රූප සංඥාව. ආපෝ කියන රූප සංඥාව. එතකොට මේ රූප සංඥාව එකක් වුණාට පින්වත්නි අර අපි පනවගත්ත පැනවීම් රාශිය තුල নানা විදියට මේ රූප සංඥා පහළ වෙනවා. ඒ බුදුහාමුදුරුවෝ පෙන්නනෝ මහා නිදාන සූත්‍රේ ඒ ආකාරානුව, ලිංගානුව, නිමිත්තානුව, උද්දේශානුව ඒ රූප සංඥාව එක එක විදිහින් අපේ හිතේ පහළ වෙනවා. නිමිත්ත කියලා කියන්නේ ලිංග කියන්නේ ටිකක් සමාන වගේ අර්ථ තියෙන දේවල්. ඊළඟට විශේෂයෙන් අපි පෙන්눔 කරන දේවල් නේ උද්දේශ කියලා කියන්නේ නිකන් උපුටා දැක්වීමක් වගේ. මේක අරකට වඩා හොඳයි කියන එක තුල. ලිංග වශයෙන් ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ආදී වශයෙන් මේ එක එක විදියට පින්වත්නි රූපය තුල අර නාමය විසින් නැවත නැවත රූපය විදීම නිසා රූපේ නැවත නැවත අදිවචන මහා රාශියක් ඇති වෙනවා. අදිවචන සමූහයක්. අදිවචන සමූහයක් ඇති වුණාට පස්සේ අපි ඒකට කියන රූපස්කන්ධ කියන වචනේ පාවිච්චි කරනවා. මහා විශාල රූප ගොඩක්. කොච්චර කියලා කියන්න බෑ. එතකොට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනෙන් කියන මේ ආයතන හයෙන්ම මහා විශාල රූපස්කන්ධයක්. ඒ අදිවචන නම් දෙමින් අදිවචන ඇති කරමින් ඒ මහා රූපස්කන්ධයක්. ඒ මහා රූපස්කන්ධයක් ඇති වෙනකොට පින්වත්නි ඇහැට ගෝචර වෙන අර නාම රූපයත් එක්ක මොකද වෙන්නේ? අර අදිවචන රාශියක් තියෙන නිසා එතන ඇති වෙන නාමය තුල ගැටීමක්. අන්නේ ගැටීමට කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශය ගැටීම. ඒකට බුදුහාමුදුරුවෝ පාවිච්චි කරපු වචනේ ටිකක් බර වචනයක්. ඒකින්ද මම ඒක වැඩි පාවිච්චි කරන්නේ. ඒකට කියනවා අදිවචන සම්පස්ස. පටිඝ සම්පස්ස කියන වචන දෙකක් පාවිච්චි කරනවා. නමුත් අර අපි ප්‍රාථමික මට්ටමින් තේරුම් ගන්න ඕන පින්වත්නි අර මනසේ මායාව විසින් ගොඩනගන රූපයට අදිවචන රාශියක් ඇති කරන නාමය විසින්. ඒ අදිවචන නිසා මනස තුල අර අදිවචන අතර ගැටීමක් ඇති වෙනවා. අන්න ඒක තමයි පටිඝ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒ පටිඝ ඒ ගැටීම ස්පර්ශය ඒ ස්පර්ශය තුල තමයි අපි අඳුරගන්නේ. එතකොට පේනවා එහෙමනම් පින්වත්නි දැන් අපිට කොච්චර මනසින් මේ රූප එක එක විදියට නන්දිදී බෙද බෙදා විස්තර කර ගියත් කවදාවත් අපිට මේ රූපෙන් අයින් වෙන්න බෑ බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව. එහෙනම්
උන්වහන්සේ එහෙම බෙදලා මේකෙන් අයින් වෙන්න පුළුවන් කියන එකවත් පෙන්නලා නැහැ. එහෙනම් උන්වහන්සේ පෙන්වන්නේ මොකද්ද? මේ බාහිර රූපෙන් නෙමෙයි අයින් වෙන්න ඕන. අපි අයින් වෙන්න ඕන මොකකින්ද? රූප සංඥාවෙන්. මොකද්ද? රූප සංඥාව. ඒ රූප සංඥාව තියෙන මනසේනේ. එහෙනම් රහතන් වහන්සේ අයින් වෙලා තියෙන්නේ මොකද්ද? අන්න ඒ රූප සංඥාවෙන් අයින් වුණ නිසා සංඥා වේදිත නිරෝධ කියන වචනේ පාවිච්චි කරනවා. සංඥා වේදිත නිරෝධ. උන්වහන්සේ රූප සංඥාවෙන් සම්පූර්ණයෙන්ම අයින් වුණ නිසා උන්වහන්සේට වේදිත නිරෝධයක් ඇති. එහෙනම් වේදනා කියන එක හටගන්නේ මොකක් නිසාද? මොකක් නිසාද? රූප සංඥාව නිසා. මොකද? රූප සංඥා නිසා. ඇයි රූප සංඥා නිසා වේදනා හටගන්නේ? අර රූපයට නාමයේ විසින් අධිවචන රාශියක් පනවප නිසා ඒවා අර රූප සංඥා වශයෙන් මනසේ ගැටීම නිසා ඇති වෙන වේදනාව තමයි පින්වත්නි අපි ලෝකය කියලා කියන්නේ. අන්නේ අපි ජීවත් වෙනවා විඳිනවා කියලා කියන්නේ ඒක. තා විදියකින් අපිට තේරෙන විදිහට සරල විදිහට කිව්වොත් අපි සතු කරගෙන තියෙනවා මේ රූප ලෝකය කියලා එකක්. අපිට තේරෙන විදිහට තේරෙනවා. අපි රූපේ කියලා කියන්නේ මේ ඉන්ද්‍රියට ගෝචර වෙන දෙයක්. මේ භෞතික දේවල් වලටනේ අපි රූපේ කියලා කියන්නේ. අපි මේ රූප ලෝකේ අයිති කරගෙන තියෙනවා. අපි මේ රූප ලෝකේ එක එක විදිහෙන් නම් කරනවා. පඨවි ආපෝ තේජෝ වායෝ. එහෙම නැත්නම් ඇස කන නාසය දිව ශරීරය. එහෙනම් සද්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, ස්පර්ශ ධාතු ඒ එක එක විදිහට. භාව රූප වශයෙන් ඒවා පෙන්නනවා. ස්ත්‍රී භාව, පුරුෂ භාව. ඊළඟ වස්තු රූප වශයෙන් පෙන්නනවා. ඒ ඔක්කොම මනසින් ඇති කරගනිපු නාම රූප. මනසෙන්ම දීපු නම්. මනසෙන්ම දීපු නම් නිකන් නෙමෙයි ඒවා දීලා තින්නේ අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්මයන් විසින්ම පනවපු රූප තමයි ඒ අපි රූප ලෝකය කියලා කිව්වේ. එතකොට ඒ රූප ලෝකේ අපි සතු කරගෙන ඉන්නවා. ඒ රූප ලෝකය අපි යම් තාක් දුරට පින්වත්නි මගේ ජීවිතයයි කියලා යම් කෙනෙක් බාරගත්තොත් අන්න ඒ රූපය නිසා Taman ඇති කරගත්තා වූ ඒ ඡන්ද රාගය මේ චිත්තසංතානය තුල පවතී. එතකොට මේ රූප ලෝකේ ඉන්න කරගෙන තියෙනවා. ඊළඟට අපි අරූප ලෝකේ කියලා හිමි කරගෙන තියෙන්නේ තන රූප සංඥාවමයි. අරූප ලෝකේ කියලා කියන්නේ ඇහැට පේන්නේ නැති ඒවානේ. කෙස් දත් නිය ඒවා පේන්නේ නැහැ, මොකක්වත් පේන්නේ නැහැ. මේ චිත්තසංතානය තුල තියෙන මේ බාහිර රූපයේ තියෙන ඡායාව හේවණල්ල එහෙම නැත්නම් රූප සංඥාව තමයි අපි අරූප ලෝකේ කියලා හිමි කරගෙන තියෙන්නේ. ඊළඟට අපි කාම ලෝකේ කියලා කියන්නේ මොකද්ද? කාම ලෝකේ කියලා කියන්නේ අර බාහිර රූපය තුල ඇති කරගත්තා වූ රූප සංඥාව අරූප ලෝකයේ හැටියට පෙන්වුවා. ඒ අරූප ලෝකය තුල ඇති වෙන ගැටීම ස්පර්ශය තුලින් ලබන්නා වූ දේට කියනවා කාම ලෝකය කියලා. විඳිනවා කියන එක. දැන් ඒකත් අපිට තේරෙන්නේ නැත්නම් එහෙම කිව්වහම තේරෙන්නේ නැත්නම් අපි මෙහෙම හිතමු. දැන් මේ රූප ලෝකය කියලා අපි දැනට తాවකාලිකව මේ රූප ලෝකේ මේ බාහිර ශරීරය. පඨවි ආපෝ තේජෝ. ඊළඟට අරූප ලෝකය සිතයි සිතවිලි. කාම ලෝකය. ඇහෙන් යමක් බලලා හිතේ විඳිනවා නම් ඒකට කියන කාම ලෝකය කියලා. එතකොට ලෝක තුනම අපි සතු කරගෙන තියෙනවා. රූප ලෝකයයි, අරූප ලෝකයයි, කාම ලෝකයයි. එහෙනම් මේ සත්ත්ව සංඥාවේ කියලා කියන්නේ මේ ලෝක තුනම ඇති කරගත්තා වූ රූප සංඥාවකට. සත්ත්ව ලෝකය කියලා කියන්නේ මේ අපි පිටින් පෙන්නූ මේ ලෝක තුල කෙරෙහිම ඇති කරගත්තා වූ රූප සංඥාවට තමයි බුදුරජාණන් වහන්සේ සත්ත්ව ලෝකය කියලා කියන්නේ. එතකොට පේනවා ඇයි අපි රූප සංඥාවක් ඇති කරගත්තේ?
එහෙනම් මේ රූප සංඥාවේ කියලා කියන්නේ මනසේ මායාවක්. මනස තුලම තියෙනා වූ මායාවක් වෙන මොකක්වත් නෙවෙයි. එහෙනම් යම් අවස්ථාවක පින්වත්නි කෙනෙකුට පුළුවන්කමක් ඇති වෙනවා මේ රූප තෘෂ්ණාව අයින් කරන්න. මොන රූප තෘෂ්ණාවද? අර ඇහෙන් බලලා අල්ලගත්ත මේ රූප ලෝකෙත් ඊළඟට අපි කල්පනා කරලා උපදවගත්තා වූ මේ චිත්තචෛතසික ලෝකයේ තුලත් ඊළඟට අපි අර විඳිනවා කියන එක තුලත් ලබාගත්තා වූ යම් රූප සංඥාවක් තියෙනවා නම් ඒ රූප සංඥාව තුල ඇති කරගත්තා වූ තෘෂ්ණාව තමයි රූප තෘෂ්ණාව කියලා කියන්නේ. තණ්හාව කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එතකොට ඒක තියෙන තාක් කල්ම පින්වත්නි මේ තුන් ලෝකයකම අපි බැඳලා ඉන්නවා. අල්ලගෙන ඉන්න, තදින් අල්ලගෙන ඉන්න. එතකොට ඒ තදින් අල්ලගෙන ඉන්න තාක් කල්ම පින්වත්නි අපිට මේකෙන් නිදහසක් ලබන්න බෑ. ඒ තදින් අල්ලගෙන ඉන්න එකට බුදුරජාණන් වහන්සේ තනි වචනයක් පාවිච්චි කළා. අර මොකද්ද? පංච උපාදානස්කන්ධ කියන එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. දැන් ආයි සරලව මම අදහසක් කියනවා මේ ඉන්ද්‍රිය මාර්ගයෙන් පුතුජන සත්‍යයා පැනවීම් රාශියක් ඇති කරගෙන තියෙනවා. ඒ පැනවීම් රාශිය එකක් හැටියට ගත්තාම එකම ලක්ෂණයයි තියෙන්නේ ඒ තමයි අනිත්‍ය කියන එක. ඒ අනිත්‍ය කියන ලක්ෂණය යම් කිසි කෙනෙක් අවබෝධ කළොත් අර පැනවීම ඔක්කොම මොකද වෙන්නේ? පැනවීම ඔක්කොම දිය වෙලා යනවා. අයින් වෙලා යනවා. අන්න ඒකට තමයි සංඥා නිරෝධ කියලා කියන්නේ. එහෙනම් මේ පැනවීන්නේ ඔක්කොම සංඥා කියලා කියන්නේ. එහෙනම් රහතන් වහන්සේලා සංඥා වේදිත නිරෝධයටපත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ පනවගත්ත ප්‍රඥාප්ති මායාවක් කියලා යම් අවස්ථාවක තේරුම් ගැනීම. හැබැයි ඒක නිකන් තේරුම් ගන්න බෑ. ඒකට යම් කිසි වැඩපිළිවෙලක් වුමනා කියනවනේ. ඒක තේරුම් ගන්න බෑ. ආම්දුරුන්ට කියන්නත් පුළුවන්, පොත්වල ලියලා තියන්නත් පුළුවන්. තිබ්බට එහෙම කරන්න බෑ. ඒකට යමක් කළ යුතුයි. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපිට මාර්ගයක් පෙන්වලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට මාර්ගයක් පෙන්වලා තියෙන්නේ. දැන් අපි යම් අවබෝධයක් ලබන්න ඕන මෙහෙම එකක් තියෙනවා. ඒ මොකද්ද මෙහෙම එකක් කියලා කියන්නේ? අපි මනස තුල ගොඩනගා ගත්තා වූ මේ ලෝකයක්. එහෙම නැත්නම් මායාකාරී දෙයක් අප විසින්ම මවලා තියෙනවා. ඒ මවපු එක තමයි මේ සත්‍යයා පුජ්‍යලයා කියලා අපි විවහාර කරගෙන යන්නේ. එතකොට යම් ඒ විවහාරය අපි තදින් අල්ලගත්ත ප්‍රමාණයට පින්වත්නි අපි දිගටම හොයන්නේ මොකද්ද? ඒකෙන් මේකට මාරු වෙවි, මේකින් ඒකට මාරු වෙවි මේ සංසාරේ කරත. මිනිහෙක් උනේ එක්කෙනා කල්පනා කරන දෙවියෙක් වෙන්නේ කොහොමද? සමහරවිට දෙවියෙක් වෙච්ච කෙනා කල්පනා කරනවා ඇති මිනිහෙක් වෙන්නේ කොහොමද කියලා. ඒ විදිහට එහාට මෙහාට යනවා. එහාට මෙහාට ගියාට ඒවයින් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හැමතැනම තියෙන පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන යම් කිසි කෙනෙකුට මේ පනවගත්ත ලෝකයේ තුල ජීවත් වෙනකොට දුකයි කියලා හිතෙනවනම්, දුකයි කියලා දැනෙනවනම් එයාට පුළුවන්කම තියෙනවා මේක නිරෝධ කරන්න. එහෙම හිතෙන්නේ නැති කිසි කෙනෙකුට මේක මොකක්වත් කරන්න බෑ. ආමුදුරෝනේ ඒ කවුරු කිව්වත් වැඩක් නෑ. දැන් මේ ආයත හිතනවනම් මේ ජීවිතේ දුකයි කියලා අන්නේ දුකයි කියන එක්කෙනාට මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි නිදහස් වෙන්න අපි කැමති දේවල් කරලා මෙතන කරන්න බෑ. ආර්ය විනය තුල බුදුහාමුදුරෝ
පෙන්නපු ලෝකයේ ගැන තව විදිහකින් මේ ඇත්තන්ට විස්තර කරේ. ඒ ලෝක නිරෝධය කරන්න ඕන යම් කිසි පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ අර සූත්‍රවල දේශනා කරලා තියෙන්නේ. එතකොට ඒ සූත්‍ර සේරම එකතු කරලා ගත්තත් වෙන වෙනම මේ සූත්‍ර ගත්තත් බුදුහාමුදුරෝ පෙන්වන්නේ මොකද්ද? මේ තමා හදාගත්ත මගේ ලෝකය, එහෙම නැත්නම් අත්ථ සම්භූතා, එහෙම නැත්නම් අபிසංකරොන්ති, අර යථාර්ථයට පිටින් තමා විසින් කොට නැගූ මේ ලෝකය නිරුද්ධ කරන්නේ කොහොමද කියන එක තමයි හැම සූත්‍රකෙම බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. අන්නේ නිරුද්ධ කරන්නේ කොහොමද කියන එක තමයි නිවන් මාර්ගය කියලා කියන්නේ. එතකොට බලන්න දැන් බුදුරජාණන් වහන්සේ අපිට ඒ නිවන් මාර්ගයෙන් අපිට ඒක පෙන්වුම් කරනවා නම් අපි නිවන් මාර්ගයට හුඟක්ම සම්බන්ධ සතිපට්ඨාන සූත්‍රයේ උදාහරණයක් අරගෙන අපි තේරුම් ගනිමු මේ අපි පනවගත්ත මේ ප්‍රඥාප්තිය වලින් අපි මිදෙන්නේ කොහොමද මේ පනවගත්ත ප්‍රඥාප්තිය වලින් එහෙම නැත්නම් මේ සංඥාවන්ගෙන් මේ රූප සංඥාවෙන් අපි නිදහස් වෙන්නේ කොහොමද කියන එක අපේ බුදුහාමුදුරුවෝ උගන්වපු ආකාරය. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන මූලික කොටස් හතරක්. එකක් කාය පිළිබඳ උගන්වන කොටස කායානුපස්සනාව කියලා පෙන්වනවා. ඊළඟට විඳීම පිළිබඳ කොටසක් පෙන්වනවා වේදනානුපස්සනාව කියලා කොටසක් පෙන්වනවා. ඊළඟට හිත ගැන කොටසක් පෙන්වනවා චිත්තානුපස්සනාව කියලා කොටසක් පෙන්වනවා. ඊළඟට පෙන්වනවා ධම්ම කියලා කොටසක් ඒ කොටස ධම්මානුපස්සනාව කියලා පෙන්වනවා. හැබැයි මේ සතිපට්ඨාන සූත්‍රයේ හතරක් පෙන්වුවට බුදුරජාණන් වහන්සේ මේ හතරම ඒකායන මාර්ගයක් හැටියට තමයි පෙන්වන්නේ. මේ හතරම පෙන්වන්නේ මොකක්ද ඒකායන මාර්ගය? මොකක්ද ඒකායන මාර්ගය? ඇහෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙම නැත්නම් නිවන් වෙන මාර්ග මොකක් කරන්නේ? ඒකායන මාර්ගය. එතකොට යම් කිසි කෙනෙක් මේක පටන් ගන්නකොටම මාර්ග හතරක් කියලා ගත්තොත් වැරදි. මාර්ග හතරක් බුද්ධ දේශනාව තුළ නැහැ. තියෙන්නේ තමයි ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය කියන වචන තමයි තියෙන්නේ. ඒකායන මාර්ගයයි කියන්නේ. මාර්ග හතරක් නැහැ. එතකොට පේනවා මාර්ග හතරක් නැත්තම් ඒකායන මාර්ගය නම් තියෙන්නේ දැන් මේ සතිපට්ඨාන හතරකින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අර ඒකායන මාර්ගයට දැස ගන්න ආකාරය. එහෙනම් කායානුපස්සනාවෙනුත් ඉඳුරාම දැසගන්නේ කොහාටද? ඒකායන මාර්ගයට. ආරෂ්ඨාංග මාර්ගයට. වේදනානුපස්සනා මාර්ගයනුත් ඒකෙනුත් දැසගන්නේ කොහෙද? ඒකායන මාර්ගයට. චිත්තානුපස්සනාවෙනුත් දැසගන්නේ ඒකායන මාර්ගයට. ධම්මානුපස්සනාවෙනුත් දැසගන්නේ ඒකායන මාර්ගයට. එතකොට පේනවා එහෙනම් මේ සතිපට්ඨාන හතර නෙවෙයි මාර්ගය. මේ සතිපට්ඨාන හතර මාර්ගය නෙවෙයි. මාර්ගය නම් මාර්ග හතරක් නෙවෙයිද? මාර්ගය නෙවෙයි. මේ සතිපට්ඨාන හතරෙන් මොකටද වැටගන්නේ? ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියගෙන. ඒකායන මාර්ගයට බැහැ ගන්න තියෙන්නේ. ඉතින් අපි කල්පනා කළොත් මේක තමයි මාර්ගය කියලා එතකොට වැරදි. එහෙනම් පේනවා මාර්ගයට ප්‍රයෝග. මාර්ගයට ප්‍රයෝගයක් මේ සතිපට්ඨාන. කායානුපස්සනාව. එතකොට දැන් කායානුපස්සනාවෙන් බුදුරජාණන් වහන්සේ මේ ඇත්ත දන්නෝ අර මුලින් දේශනාවේ සඳහන් කර ප්‍රඥප්ති ඔක්කොම පනවලා තියෙනවා. අර පනවගත්ත දේවල් ඔක්කොම මේ කයේ ආකාරයේ එක එක විදිහට බෙදලා බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. එතකොට මේ පෙන්නලා බුදුහාමුදුරුවෝ
අපෙන් විමසා සිටින්නේ මොකද්ද? එතන බුදුහාමුදුරුවෝ මේ කායානුපස්සනා බෙදලා 32ක් ආකාරයෙන් හරි, එහෙම නැත්නම් ඉරියව් මාර්ගෙන් හරි, එහෙම නැත්නම් පටික්කුල මානසිකාරයක් හරි, එහෙම නැත්නම් නවසීවතික ධර්මයක් හැටියට ඒ එක එක විදියට බුදුහාමුදුරුවෝ මේ ප්‍රඥප්ති මහා ප්‍රඥප්ති රාශියක් අපිට බුදුහාමුදුරුවෝ කායානුපස්සනාවට පෙන්නලා තියෙනවා. ඒ පෙන්නලා මොකද්ද විමසා සිටින මූලික ප්‍රශ්නේ? අන්න සත්‍ය කියන කතාව, සත්‍ය සංඥාව, ඒ කියන්නේ මේ මනසේ තියෙන මායාව, මේ සත්‍ය ලෝකය හදන්න පුළුවන්ද කියන එක නෙමෙයි අහන්නේ. කායානුපස්සනාව දිහා බලනකොට මේ සත්‍ය ලෝකය හදන්න පුළුවන්ද? ඒ සත්‍ය ලෝකය හදන්න පුළුවන් වෙන්නේ කොහොමද? අර කියපු ප්‍රඥප්ති යම් කිසි කෙනෙක් බාරගත්තොත්, ඒව ඒ විදිහට අල්ලගත්තොත්, ඒව නිත්‍ය සංඥාවක් හැටියට බාරගත්තොත් පින්වත්නි, අන්න එයාට පුළුවන්කම තියෙනවා මේ සත්‍ය කියන එක හරිගස්සා. අපි ඒකට පාවිච්චි කරන වචනේ සක්කාය දිට්ඨිය කියන වචනේ. ඒ සත්‍ය කියන එක හරිගස්සන්න පුළුවන්. ඒ කියන්නේ උපාදාන රූප පහක් ගොඩනගන්නට පුළුවන්කම ලැබෙනවා මේ ශරීරය දිහා බලනවා. ඊළඟට වේදනාව අනුව සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා, ආමිෂ වේදනා, නිරාමිෂ වේදනා, සාමිෂ වේදනා, ඒ වේදනා පෙන්වනවා එක එක විදිහට වේදනා. එතකොට වේදනාව කුමක් නිසාද? වේදනාව රූප සංඥාව නිසා. සුඛ වේදනාව ආව එක රූප සංඥාවකින්, දුක්ඛ වේදනාව තව රූප සංඥාවකින්, උපේක්ඛා වේදනාව ආව තව රූප සංඥාවකින්, සාමිෂ වේදනාව ආව තව රූප සංඥාවකින්, නිරාමිෂ වේදනාව ආව තව රූප සංඥාවකින්. එතකොට රූප සංඥාවක් නිසා තමයි වේදනාව කියන එක හටගන්නේ. වේදනාව නැත්නම් වේදනාවක් හටගන්නේ නැහැ. එතකොට පේනවා එහෙමනම් අර සීරම වේදනා ඔක්කොම নানা විදියට වෙන් කරලා බෙදලා බලනකොට පින්වත්නි, ඒ ඔක්කොම වේදනා ටික එකතු කරාම තමයි සත්ත්ව සංඥාව. එතනක් තියෙන්නේ සත්ත්ව සංඥා. ඒ වේදනා ඔක්කොම අතහැරියොත් සත්ත්ව සංඥාව නැතිය. ඊළඟට චිත්තානුපස්සන, අර චිත්ත ඔක්කොම බෙදලා විග්‍රහ කරලා පෙන්නනවා. ඊළඟට ධම්මානුපස්සනාව, විතර්ක ඔක්කොම බෙදලා පෙන්නනවා. එතකොට ඔය ඔක්කොම පැනවීම මහ රාශියක් පින්වත්නි ඔය හතර ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට ඒක බලාගන්නට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන මූලික ප්‍රයෝගය තමයි ආනාපාන සති භාවනාව. නැත්තම් ඒක බලා ගන්න බෑ. නිකම් මේ කය බලලා මේ අත්තිමස්මින් කේසා ලෝමා නකාදන්තා කියලා කිව්වත්, සතර ඉරියාපත බලනවා කියලා කිව්වත්, ඊළඟට චතු සම්පජඤ්ඤ බලනවා කිව්වත්, පටික්කුල මනසිකාරය බලනවා කියලා කිව්වත්, නවසීවතික ධර්ම බලනවා කියලා කිව්වත්, ඒ එකක්වත් බලන්න බෑ යම් කිසි කෙනෙක් ආනාපාන සති භාවනාවට එන්න. ආනාපාන සති භාවනාව කමඨහන් අතර ඒකට ප්‍රධාන නමක් දීලා තියෙනවා පින්වත්නි, විතක්ක චරිතයට අවශ්‍ය කරන මූලිකම කමඨහනක් හැටියට තමයි පෙන්වන්නේ ආනාපාන සති භාවනාව. එතකොට විතර්ක කියන එකේ මූලිකම ලක්ෂණය තමයි අර ප්‍රඥප්ති වල හිර වෙලා ඉන්නේ කියලා. අර ප්‍රඥප්ති වල එක එක ආකාරයෙන් නානාවිද විදියට හිර වෙලා ඉන්න එක්කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ විතර්ක චරිතය කියලා කිව්වේ. ඒ ප්‍රඥප්ති තදින් බාර අරගෙන ඉන්න එක්කෙනා. ඒක කඩන්න ඕන නම් ඒකාන්තකොටම ආනාපාන සති භාවනාවට එන්න ඕන. එතකොට මේ ආනාපාන සති භාවනාව බුදුරජාණන් වහන්සේ පෙන්නකොට දැන් අපි අර තේරම අමතක කරනවා. මොනවද අමතක කරන්නේ? අපි අර පණවගත්ත අපිට ඇහැට පේන, කනට දැනෙන, දිවට දැනෙන
ස්පර්ශයට දැනෙන යම්ති ප්‍රඥප්ති ලෝකයක් තියෙනනම් ඒ ප්‍රඥප්ති ලෝකයම අමතක කරනවා. අමතක කළා එක ප්‍රඥප්තියකට අපි එන්න බලනවා. මොකද්ද ප්‍රඥප්තිය? උස්ම ගැනීම. එහෙනම් ගැනීම පිට කිරීම කියන එකත් අපි පනවගත් එකක්මයි. ඒක අමතක කරන්න එපා. ගන්නවා කියන එකයි පිට කරනවා කියන එකයි. අපි එතෙන්ට එනවා. අපි එතෙන්ට ඇවිල්ලා ඊට පස්සේ බලනකොට පේනවා ආපහු අර ප්‍රඥප්ති ලෝකේ අපි ගොඩනගනවා. කොහොමද ගොඩනගන්නේ? අන්න එත්ත දීගංච රස්සංච අනුන් තූලං සුභා සුභං. අන්න බාන බුදුහාමුදුරුවෝ කියන එක. දිග කියන ප්‍රඥප්තියට අපි ආව වෙනවා. දීගං වා අස්සසාමි. දිගට උස්ම ගන්නවා. අන්න ඒක එහෙනම් දිගට උස්ම ගන්නවා කියන එක මොකද්ද? ප්‍රඥප්තිය. රස්ව උස්ම ගන්නවා. ඊළඟට සුභා සුභං. මේ දැන් දුක් වේදනාවක් උපදින්නේ. මේක සුඛ වේදනාවක් හටගන්නේ. ඒ තේරම ඔක්කොම ආපහු අර ප්‍රඥප්ති ලෝකයේ මේ ආනාපාන උස්ම ගැනීම උස්ම පිට කිරීම තුල ආපහු අර ප්‍රඥප්ති ලෝකය. හැබැයි බුදුහාමුදුරේ පැයකුණ එක බලන්නේ කියලා කිව්වා. ඒක සූත්‍රවල හැම එකම ඇයි බලන්නේ කියලා කිව්වේ. දැන් මේ ඇහැ කන නාසය දිව ශරීරය මන කියන ආයතන හයම ලෝකයට විවෘත කරලා ඉන්නකොට අපි ජීවත් වෙන්නේ ඔය ප්‍රඥප්ති ලෝකේ. ආයි ඇස් වහගත්තට පස්සේ ඉන්නේ කොහෙද? අන්න ඒක පෙන්වන්න තමයි බුදුහාමුදුරෝ කිව්වේ අර එත්ත දීගංච රස්සංච අනුන්තූලං සුභා සුභං. මේක දැන් දිග උස්පක් කෙටි උස්පක් මේක සැප වේදනාවක් මේක දුක් වේදනාවක් කියලා ඒ අර ඔක්කොම බලන්නේ කියලා කිව්වේ මෙනෙහි කරන්නේ කියලා කිව්වේ ඇයි? එහෙනම් ඇස් පියාගත්තට පස්සේ එහෙනම් ඒ ප්‍රඥප්ති ලෝකේ තියෙන්නේ කොහෙද? මනසේ. ඒ ප්‍රඥප්ති ලෝකේ තියෙන්නේ කොහෙද? එහෙනම් මේ පිටින් නවත්තන්න පුළුවන්ද? මේ දිග එකක් නැහැ කියලා කිව්වට නවත්තන්න පුළුවන්ද? කෙට එකක් නැහැ කියලා නවත්තන්න පුළුවන්ද? මහත් එකක් නැහැ කියලා සැපක් නැහැ කියලා නවත්තන්න පුළුවන්ද? දුකක් නැහැ කියලා නවත්තන්න පුළුවන්ද? ඒ නවත්තන්න බෑ. බුදුහාඳුරේක නවත්තන්ට පෙන්නවා දැන් හුදකලා වෙච්ච එක්කෙනා එයාට පේන මේ ආධ්‍යාත්මික ලෝකයේ එහෙනම් බලන්ට අපි නිවන් දකින්නේ කියන ගිහිල්ලා ආධ්‍යාත්මික ලෝකයේ ඇතුළාන්තෙන් මේ ඒකාග්‍ර කරලා බලන්නේ චිත්ත ඒකාග්‍රතාවයෙන් බලන්නේ මොකද්ද? 아무තු දෙයක් නෙවෙයි ඒ බලන්නේ ඇත්ත වශයෙන්ම මේක තමයි බලන්න ඕන. ඇත්ත වශයෙන්ම බලන්න ඕන ඒක තමයි ඉස්සෙල්ලා අන්න ප්‍රාථමික භාවනාවේ ඒක දැනගත යුතුයි. ඒ කියන්නේ ඇස් අරගෙන ඉන්නකොටත් තියෙන්නේ ඒකමයි ඇස් වහගෙන මේ ඇතුලේ බැලුවම තියෙන්නේ ඒක තමයි දැනගන්න ඕන. ඒක දැනගන්න නැතුව මේ වැඩේ කරන්න බෑ. අන්න ඒක දැනගන්න. දැන් දීර්ඝ උස්ම ගන්නවා, පස්ව උස්ම ගන්නවා, මේ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව. ඒ ඔක්කොම ලේබල් කරනවා. මනසේ එහෙනම් අපි ජීවත් වෙනවා කියලා පුංචි කාලේ ඉඳලා මොකද්ද කළේ? මේ ප්‍රඥප්තිය කියන්නේ මොකද්ද? ලේබල් කිරීම. ලේබල් කරනවානේ. මෙයා උසයි, මෙයා මහතයි, මෙයා රතුයි, මෙයා හොඳයි, මේක මිහිරි, මේක ගුණයි, මේක අගුණයි, මේක නරකයි. මේක වටිනෝ නොයිකුත් විදියට මුළු ජීවිත කාලෙම කරන්නේ මොකද්ද? මේ ඉන්ද්‍රිය ඥානෙ. ලේබල් කරනවා. ලේබල් කර ඒ මහා විශාල ප්‍රඥප්ති ලෝකයක් ගොඩනගලා පින්වත්නි පටිඝ සම්පස්සයක් ඇති කරනවා. ඒව තුල තමයි මේ වෙහෙස, ඒව තුල තමයි මේ ගැටීම, ඒව තුල තමයි මේ දුක තියෙන්නේ. එතකොට පේනවා දැන් අපි ආධ්‍යාත්මික ලෝකේ අර භාවනා කරන්න ගියත් ආයිත් අපි ලේබල් කරනවා. අපි ඒක දැනගන්නවා. අන්න ඒකට කියනවා දැනගන්නවා කියලා. හැබැයි ඉස්සෙල්ලා නොදැනගෙන අපි ඒක කළා. ඒක දැනගෙන ඇහෙන් දැක්ක මේ කවුරු හරි කිව්වොත් ඔය මිනිහ නරකයි කියලා අපි ඒක ලේබල් කරගෙන මේ නරක තමයි. හැබැයි නරකයි කිව්වෙ එක්කෙනයි හොඳයි කිව්වෙ එක්කෙනයි දෙකම මේ මනසේ ලේබල් කිරීමක් ප්‍රඥප්තියක් මායාවක් සංඥාවක් සංඥා මාත්‍රයක් හිතට කරදරයක් දුක ගෙන දෙන්නා වූ රූපයක් කියලා මේ අවස්ථාවේක තේරුම් ගත්තේ නැහැ.
ඒ දෙකම ඒ නිසායි බුදුහාමුදුරුවෝ ඒ රූප දෙකම පියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියෙහි අර ප්‍රියයි කියලා අල්ලගත් එක නිසා දුක ආවා අප්‍රියයි කියලා අල්ලගත් එක එතන මූලික දේ තමයි අල්ල ගැනීම ලේබල් කිරීම උපාදානය කිරීම කියන ක්‍රියාවලිය. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ ඒක නෙමෙයි. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මේ දෙකම දෙකක් හැටියට බාර ගැනීම හෝ එකක් හැටියට බාර ගැනීම නොවේ. යථාභූත ඥානය කියලා කියන්නේ මේ දෙකේම තියෙන හිස් බවක්. කියන අනිත්‍ය බව. නැති බවක්. දැන් අරක තුල අපි ගොඩනගාගත්ත සත්‍ය සංඥාව තුලින් අපිට නැවත නැවත දුක් විඳින්න අවස්ථාවක් ලැබුණා. ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේ මේ භාවනා පෙන්නන විදර්ශනා මේ පටන් ගන්නකොටම අර මේ ඉන්ද්‍රිය විවෘත කරගෙන ඉන්න වෙලාවෙත් ඒ වගේම භාවනා කරගන්න ගිය වෙලාවෙත් ඒක දැනගන්නවා. ඒක දැනගන්නේ අර විදියට නෙවෙයි. ඒක දැනගන්නවා තමන් නිශ්ශබ්දව දැනගන්නවා මෙන්න මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා දැනගන්න. ඊළඟට බුදුහාමුදුරුවෝ දෙවෙනි කොටස කියනවා. අන්න ඒක තමයි මේ බුදුහාමුදුරු ගන්නන භාවනාව පටන් ගන්න එතන. දැන් අපි භාවනා කරන්ට විදර්ශනා කරන්ට යනවා කියුවට උඟක් අය දන්නේ නැහැ. දැන් මේ ප්‍රඥප්ති ලෝකෙ පෙන්නුවේ ඒක අල්ල ගන්න නෙවෙයි. දැන් ඒකනේ අල්ලගෙන ඉන්නේ කොහොමද? ඔයෝ ආයෝක ඇත්ත ගහගෙන අල්ල ගන්න ඕනේ. අල්ල ගන්න නෙවෙයි කිව්වේ. මේ ඇතුලේ තියෙන්නේත් ඒකමයි කියලා අජානාති. හොඳට දැනගන්න ඕන. හොඳට දැනගන්න ඕන. තේරුම් ගන්න ඕන. ඒව අල්ල ගන්න නෙවෙයි. ඒව උපාදාන කරගන්න නෙවෙයි. ඒව අල්ලගත්තොත් ඒව උපාදාන කරගත්තොත් ඊට පස්සේ ආපහු එන්නේ පින්වත්නි සමතේ කියන එක. මොකක්ද එන්නේ? සමතේ කියලා කියන්නේ මොකද්ද? සම්මුතිය කියන එකමයි. සම්මුතිය කියන්නේ ඒ ප්‍රඥප්ති බාරගෙන ඒ විදිහට ඒකාග්‍ර කරගෙන හිත බාරගෙන ඉන්නවා අර සත්ත්ව ලෝකේම බලාපොරොත්තු වෙනවා. එක්ක බ්‍රහ්ම ලෝකේ යනවා. ඒ බ්‍රහ්ම කියලා කිව්වේ සත්ත්ව සංඥාවේ තියෙන එකක්. ඒ ප්‍රඥප්තියමයි. එතකොට පේනවා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඊළඟ කාරණේ අර දැන් මේක Taman දැනගත්තා. ඒක හුදකලාවේ Taman තේරුම් ගත්තා. දැන් මේ ආපහු ඉන්නේ මම මේ පනවාගත්ත පැනවීම ටික තමයි. ඒ පැනවීම වල මොකද්ද ඉපදුනේ? මේ සිත හටගත්තා. මොකද්ද හටගත්තේ? ඇයි සිත හටගත්තා කියලා කිව්වේ? මේක දිගයි කියලා දැනගන්නකොට එතන සිත මේක කොටයි කියලා එතන හිත හටගත්තා. ඊළඟට මේක සැපයි කියලා කියනකොට එතන හිත මේක දුකයි කියලා මේක උපේක්ෂා කියනකොට මේ හැම අවස්ථාවකම මොකද්ද හටගත්තේ? සිතම හටගත්තා. එතකොට පේනවා එහෙනම් අර අන්න සිතීලි බලනවා කියලා යම් කිසි ඉගැන්වීමක් කරනවා නම් එහෙනම් මේ හැම තැනකම මොනවද ඉපදුනේ? එහෙනම් අපිට උගන්වනවා යම් කිසි භාවනා ක්‍රමයක් සිතවිලි නැති තැනක් බලන්නේ. සිතවිලි නැති තැනක් බලන්න ඕන නම් දිග බැලුවොත් පුළුවන්ද? කොට බැලුවොත් පුළුවන්ද? සුඛ බැලුවොත් පුළුවන්ද? දුක්ඛ බැලුවොත් පුළුවන්ද? ඒ එකක්වත් බැලුවොත් පුළුවන් කමක් නෑ. එහෙනම් අපි කියන සිතවිලි නැති තැනක් බලන්නේ කියලා. අර අපිට පහසු වචනයක් එතන දාලා තියෙන්නේ. ඒ සිතවිලි නෙවෙයි එතන ඇත්ත වශයෙන්ම රූප සංඥාව නැති තැනක්. මොකක් නැති තැනක්ද? රූප සංඥාව නැති තැනක් කියන එකයි කියන්නේ. රූප සංඥාව නැති තැනක්. එහෙනම් රූප සංඥාව නැති තැනක් බලන්න ඕන නම් අර ප්‍රඥප්ති වලින් ඒ ප්‍රඥප්ති වලින් බැහැර වෙන්න ඕන. අයින් වෙන්න ඕන. අන්න ඒකට බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන වචනය අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. නචකින්චි ලෝකේ උපාදීයති. ලෝක කියලා කිව්වේ මොකද්ද? පනවා ගත්තා වූ ප්‍රඥප්ති ටිකටයි ලෝකේ කියලා කිව්වේ. වෙන මොකක්ද නෙවෙයි. පනවගත්ත දෙයකට. පනවගත්ත පැනවීම් රාශියකටයි ලෝකේ කියලා කිව්වේ. ඒ පනවගත්ත පැනවීම් රාශියකට නම් ලෝකේ කියලා කිව්වේ. දැන් භාවනා කරන එක්කෙනා පැනවීම් පනවගත්ත ලෝකේ හැම තියෙනවා. ඒ නිසා නැචකින්චි ලෝකේ උපාදීති. උපාදීති කියන්නේ මොකද්ද?
ඒවා එකක්වත් අල්ලන්න එපා. දිගයි කියලා අල්ලන්නත් එපා, කොටයි කියලා අල්ලන්නත් එපා, සැපයි කියලා අල්ලන්නත් එපා, දුකයි කියලා අල්ලන්නත් එපා. අනිශ්චිතෝච විහෙරති. අනිශ්චිතෝච විහෙරති කිව්වේ මොකද්ද? ඒවට එකකටවත් හේතු වෙන්න එපා. සිතිවිලි නැත්තනම් බලන්නේ කියලා කිව්වේ අන්න ඒකට තමයි. ඒවට එකකටවත් හේතු වෙන්න එපා. එතකොට හේතු වුණොත් මොකද වෙන්නේ? හේතු වුණොත් සිතිවිලි උපදිනවද? සිතිවිලි උපදිනවා. එහෙම නැත්නම් රූප සංඥාව උපදිනවද? රූප සංඥාවද? ඒ රූප සංඥාව තුල ස්පර්ශයක් ඇති වෙනවද? ස්පර්ශයක් ඇති වෙනවා. ස්පර්ශය නිසා මොකක්ද ඇති වෙන්නේ? වේදනාවක් හට ගන්නවා. වේදනාවක් හට ගන්නවා නම් එතන යම්කිසි ඇලීමක් තියෙනවද? ඇලීමක් තියෙනවා. එහෙනම් පින්වත්නි අපිට පේනවා අර රූප තෘෂ්ණාව කියන එක රූප සංඥාවන්ගෙන් එන ඉතා සියුම් විදියට ඒක මේ නන්දිය යහට ගමන් කරන බව බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඒක අඥාප්ති ලෝකේ පනවගත්ත ලෝකයමයි මේ තියෙන්නේ. දැන් ආනාපාන ලෝකෙන් ඒක බලනකොට මේ පනවගත්ත ලෝකේ මේ විදිහටම තියෙනවා. ඒවයි එහෙකටවත් නැචකින්චි ලෝකේ උපාදීයති. ඒකක්වත් උපාදානය කරගන්න ඒ කියන්නේ අල්ලගන්න එපා. ඒවෙන් උපදින්න එපා. ඒවට හේතු වෙන්න එපා. හේතු වුණොත් මොකද වෙන්නේ? නිශ්චිතස්ස චලිතං. අන්න එයාගේ සැලවීමක් හට ගන්නවා. මොකක්ද මේ සැලවීම? ඒක ඉතා ගැඹුරුයි ධර්මයේ. අර මහා නිදාන සූත්‍රයේ පෙන්වන සැලවීම තමයි අර අදිවචන සම්පස්ස, පටිඝ සම්පස්ස කියන මේ සැලවීම. ඒක එහාට යනකොට තේරෙනවා මොකද්ද කියලා මේ කියන්නේ. අන්න ඒ සැලවීම මනසේ ඇති වෙනවා. ඒ කියන්නේ ඒ සැලවීම ඇති වෙනවා කියලා කියන්නේ මොකද්ද පින්වත්නි? අන්න සත්ත්ව සංඥාව පහළ වුණා කියන එකයි. මොකද්ද පහළ වුණේ? අන්නේ සත්ත්ව සංඥාව පහළ වුණා නම් එයාගේ සැලවීමක් තියෙනවා. එහෙනම් සැලවීමක් නැති තැනක් යම් අවස්ථාවක බුදුහාඳුරෝ පෙන්නනවා නම් අන්න ඒ එකම පැනවීමකටවත් හේතු වෙන්නේ නැතුව අනිශ්චිතේ කැටියට ඒව දිහා බැලුවොත් එතකොට පේන්නේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ කියන එක. එකම ධර්මයයි පේන්නේ. ඒ එකම ධර්මය මොකද්ද? දැන් මෙච්චර කියලා දුන්න එකම ධර්මය මොකද්ද? අර ප්‍රඥප්ති සියල්ල තුලම තියෙනා වූ එකම ධර්මය මොකද්ද? අනිච්චානුදර්ශනය. අනිත්‍ය කියන එක. මොකද්ද පේන්නේ? ඒ එකක්වත් නිත්‍යතාවයෙන් ගන්න බෑ. ඒ ඔක්කොම දිග කියන ප්‍රඥප්තියත් අනිත්‍යයි, කොට කියන ප්‍රඥප්තියත් අනිත්‍යයි. ඊළඟට සුඛ දුක්ඛ උපේක්ඛා කියන යම් විඳීමක් පනව ගත්තනම් ඒ සියලුම විඳීම් අනිත්‍ය වූ ධර්මයන් විශේෂයි පනවා ගත්තා වූ වේදනාවක්මයි. ඉම්පිත වූ වේදනාවක් නොවන බව යම් කිසි කෙනෙක් තේරුම් ගන්නවා. ඒ තේරුම් ගන්නකොට පින්වත්නි එතකොට පේනවා අර කායානුපස්සනා කියන දැන් කය නිරුද්ධ වුණා. මොකද්ද උනේ? කය නිරුද්ධ වුණා. කය කියලා කිව්වේ මොකද්ද? මේ පනවගත්ත පැනවීම තුල ආපු රූප සංඥාවක්. ඒ රූප සංඥාව තුල තිබුණා වේදනාවක්, සංඥාවක්, ඒ අනුව වෙනස් වෙන්නා වූ සිතිවිලි සංස්කාර, ඊළඟට ඒවා අල්ලගත්තා වූ විඥානය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම රූපයෙන්තර විඥානයක් පනවන්නේ නැත. මං වේදනාවෙන්තර විඥානයක් පනවන්නේ නැත. මම සංඥාවෙන්තර විඥානයක් පනවන්නේ නැත. මං සංකාර වලින්තර විඥානයක් පනවන්නේ නැත. අහමඤ්ඤත්‍ර රූපා අඤ්ඤත්‍ර වේදනා අඤ්ඤත්‍ර සංකාරා අඤ්ඤත්‍ර සංකාරේ ආගතින් අන්න යම් ඉපැදීමක් හට ගැනීමක් ආවනම් ආගතින් ගතින් ඒක යම් අවස්ථාවක් මේ මනසේ මායාව තුල පැවැත්වුවනම් චුතින් නිරුද්ධ වුණා නම් ඒ සියල්ලම මේ පංච උපාදාන ස්කන්ධයමයි මහණෙනි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒක ටිකක් ගැඹුරුයි. හැබැයි අපිට තියෙන ගැටලුව මේකයි. ගැටලුව අපේ බුදුරජාණන් වහන්සේ මේ උගන්වන නිවන් මාර්ගය පින්වත්නි
පොඩි වෙනසකින් වෙනසක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ භාවනා විධික්‍රම උගා අර උන්වහන්සේ ලෝකේ පහළ වෙන්නත් ඉස්සෙල්ලා මේ නම තියෙන භාවනා ක්‍රම තිබුණා. හැබැයි බුදුහාමුදුරෝ ඒ නම තියෙන ඒ භාවනා ක්‍රමේ පාවිච්චි කළේ එම අර්ථයෙන් නෙමෙයි. එම අදහසින් නෙමෙයි. ඒක බුදුහාමුදුරුවම සොයාගත්ත මාර්ගයක් හැටියට. ඒ නිසා Hindu භාවනා ක්‍රමයයි බෞද්ධ භාවනා ක්‍රමයයි කියන එක වෙනස් වෙන්නේ පින්වත්නි ඔන්න ඔය අතුලාන්තයේ තියෙන ගැඹුරු විග්‍රහය තුළ. ඒ විග්‍රහය යම් කිසි කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් නම් මායන් ධම්මෝ ගම්බීරෝ දුද්දසෝ දුරුණුබෝධෝ අතක්කාවචරෝ පණ්ඩිත. එයා තමයි පඬිතයා. එයාට තමයි නිවන් දකින්න පුළුවන්. මන්ද බුද්ධිකයට මේක කරන්න පුළුවන් මොකක්වත් දෙයක් නැහැ. අපේ බුදුහාමුදුරුවෝ ගන්න. මොනවා හරි වචන කටපාඩම් කරගත්තා කියලා මේකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. මේක දැනගන්න ඕන, මේක තේරුම් ගන්න සම්පජානකාරී කියලා කිව්වේ ඒකයි. මේක දැනගන්න ඕන. එහෙනම් බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රයේ තුල සම්පූර්ණයෙන්ම ලෝක කියන විවහාරය හැමතිස්සෙම පාවිච්චි කරනවා. ඇස ඇසුරු කරගත්තා වූ ලෝකේ, චක්කුන් ලෝකේ. කන ඇසුරු කරගත්තා වූ සද්දන් ලෝකේ. නහය ඇසුරු කරගත්තා වූ ගන්ධන් ලෝකේ. දිව ඇසුරු කරගත්තා වූ රසන් ලෝකේ. මේ විදියට බුදුහාමුදුරුවෝ ලෝක කියන වචනේ පාවිච්චි කළා ඒ ඔක්කොම පෙන්නලා බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම පෙන්වුවේ මොකද්ද මේ අපි පනවගත්ත දේවල් වල අපි ඒ තැන්වල මේ රූප සංඥාවත් එක්ක මේ සිතිවිලි එහෙම නැත්නම් මේ රූප සංඥාවත් එක්ක මේ සත්ත්ව ලෝකය පහල කරනවා කියන එක. එතකොට යම් කිසි කෙනෙක් භාවනාව නැහැ කියලා කියන්නේ බුදු දේශනා භාවනාව තියෙනවා. ඔය එක එක්කෙනා දේශනා කරන භාවනාව නැහැ කියන භාවනාව තියෙනවා. හැබැයි මේ අය කරන Hindu භාවනාව නෙවෙයි. බුදුහාමුදුරුවෝ ගන්නකො භාවනාව. බලන්න එතන විතර්ක පවත්තන්නා වූ විතර්කයාගේ මනස මදින්තා වූ ඊටාම ශ්‍රේෂ්ඨ ක්‍රමයක් හැටියට බුදුරජාණන් වහන්සේ මේ ආනාපානසති භාවනාව මේ ලෝකය සම්පූර්ණයෙන්ම විග්‍රහ කළා. තමන් ළඟට පත් කළා මේ ලෝකය නිරුද්ධ කරන්නේ කොහොමද කියන එක අපිට අවබෝධ කරගන්න. ඉතින් ඒක පොඩ්ඩක් හරි වෙනසක් ඇති වුණොත් පින්වත්නි සම්පූර්ණ වැරදි පැත්තට ගමන් කළා ඒ භාවනා ක්‍රමේ වර්ධින. ඉතින් මම හිතනවා මේ දේශනා මාලාවෙන් එහාට යනකොට හුඟා දේවල් අපිට අවබෝධ කරගන්නට අවස්ථාව ලැබෙයි. එක සැරේට මේ ඔක්කොම මේ කොරස් කටේ උබන්නා වගේ මේක කරන්න පුළුවන් කමක් නෑ. මේ ටිකෙන් ටික තියෙන්න ඕන. යම් කිසි හේතුවක් නිසා අද මට මෙහෙම මම කිසිම අදහසකින් මේක මේ බණ කියනවා කියන අදහසින් කවදාවත් කිසිම තැනකට එන්නේ නැහැ. වාඩි වුණාට පස්සේ මම තීරණය කරන්නේ මේක තමයි දැන් කියන්නේ කියලා. ඒ අනුව මේ දේශනාව කරනෝ මිසක් කිසිම වචනයක් මතක තියා ගැනීමෙන් හෝ කටපාඩම් කර ගැනීමෙන් කරන දේශනාවකුත් නෙවෙයි. එහෙම කිසි දවසක් කරන්නේත් නැහැ. මේ අයට උනත් මතක තබා ගැනීමෙන් හෝ කටපාඩම් කර ගැනීමෙන් මේකෙන් ගැලවීමක් කරන්න බෑ. මේකෙන් ගලවන්න ඕන නම් අවබෝධ කරගන්න ඕන. මතක තබා ගැනීමවත් කටපාඩම් කිරීමවත් නෙවෙයි අවබෝධය කියලා කියන්නේ ඊට වඩා උත්කෘෂ්ඨ එකක්, උසස් එකක්. ඒ උසස් මානසික තත්ත්වය අපිට ලබා ගන්න පුළුවන් මේ ජීවිතයේදී වැඩි දෙනෙකුට. හරි මාර්ගයේ පෙන්වුවොත්, හරි මාර්ගය අවබෝධ කරගන්න කැමැත්තක් දැක්වුවොත්, නිහතමානීකමක් දැක්වුවොත්, අපි දන්නවා කියන ওই බොරුව හැමතිස්සෙම සත්‍යයනා කරන්නේ නැතුව අපි හරියට යම් කිසි දෙයක් දැනගත්තොත් අන්න එදා ඉඳලා අපේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. ගිහි පැවිදි හැම කෙනෙකුගේම. ඒ නිසා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ දේශනා කරන මේ ශ්‍රේෂ්ඨ ධර්මය ඊටාම උසස් ධර්මයක්. ඒ ධර්මය බොහොම හුදකලාව තේරුම් ගන්න ඕන එකක්. හුදකලාව කියලා කිව්වේ මොකද්ද? අපි මේ ඉන්ද්‍රියට ගෝචර කරගත්ත මේ අபிසංකරණය කරා වූ එහෙම නැත්නම් අත්ත සම්භූතා කියලා තමා විසින් ගොඩ නැගූ මේ මනස තුල ගොඩ නැගූ මගේ ලෝකය බොරුවක්ක කියන එක යම් අවස්ථාවක තේරුම් ගත්තොත්
අන්නේ තේරුම් ගත් අවස්ථාවේ ඉඳලා පින්වත්නි අපිට මේ ආධ්‍යාත්මික දියුණුව කරා ඒකාන්ත කොට ගමන් කරන්නට හැකියාවක් තියෙනවා.